දෛ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අපිට තවත් අඟහරුවාදාවක් නිවනේ නිවීම දේශනා මාලාව මුල් කරගත්ත තවත් අපේ සමාලෝචනයක් ඉතින් අපි අදත් සාකච්ඡාව ආරම්භ කිරීමට සතිವಾರයේ ආරම්භ කිරීමට අපේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු 33 වෙනි දේශනය අදට නියමිත කොටස කියවීමෙන් සාකච්ඡාට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවනේ නිවීම දේශනා මාලාව 33 වන දේශනය 747 වන පිටුව. 746 වන පිටුව. අපි මූලපරියාය සූත්‍රය පිළිබඳ විග්‍රහයේදී දිගින් දිගටම සාකච්ඡා කළා දැනීම් මට්ටම් තුනක් ඇති බව. සංඥා, අභිඥා, පරිඥා කියලා. අශෘතවත් පුතග්ජනයා සංඥාවෙන් බැඳිලා ඒ අනුව මඤ්ඤණා කරනවා. පඨවි සංඥාව ඇති කරගෙන පඨවිය දෙයක් කියලා හංගිනවා. පඨවියෙහි කියලා හංගිනවා. පඨවිය මගේ කියලා හංගිනවා. පඨවියෙන් කියලා හංගිනවා. දෙයක් හැටියට හිතාගෙන. දිත්තේ පිළිබඳවත් එහෙමයි. නමුත් සේක පුජ්‍යලයා අර විශිෂ්ට ඥානය ඇති කරගෙන හේතුප්‍රත්‍ය සමவாய පිළිබඳ යම්කිසි අවබෝධයක් තිබෙන නිසා නමුත් පිරිසිදු දැනීමක් තවම නැහැ. ආශ්‍රව අනුසය ගෙවිලා නැති නිසා. ඒ නිසා හික්මෙනවා මඤ්ඤණා ඇති කර නොගැනීමට. විමුක්ත පුජ්‍යලයා රහතන් වහන්සේ පරිඥා වශයෙන් සම්පූර්ණයෙන්ම පිරිසිදු දැනගෙන ඉවරයි. මේ සංඥාවන්ගේ මරීචි ස්වභාවය. දැන් එතකොට මේ විදිහට අපට පේනවා මේ මඤ්ඤණා වලින් කෙරෙන්නේ වස්තුත්වයෙන් සලකලා දෙයක් හැටියට හිතා ගැනීමයි. හිතා ගැනීම ගොඩක් මෙතන තියෙන්නේ. ඊළඟට මෙහෙම හිතාගත්තු දෙය අල්ලා ගැනීමටත් එක්තරා උත්සාහයක් කරනවා. ඒක කරන්නේ මේ තණ්හාවෙන්. තණ්හාව නිසා උපාදානයක්. මේ දෙයක් හැටියට හිතාගත්තු දේ අල්ලා ගන්නත් උත්සාහයක් කරනවා. මෙතන මේ කාරණා තුනක් තිබෙන බව අමතක වෙනවා ඒ නිසා. මදුපිණ්ඩික සූත්‍රය විග්‍රහ කරන අවස්ථාවේදී අපට විශේෂ පාඩයක් හමු වුණා. මුල්ම පාඩය චක්කුංචකෝ පටිච්ච ආවුසෝ රූපේච uppajjati චක්කු විඥානං කියලා. ඇසත් රූපයත් ප්‍රත්‍ය කරගෙනයි චක්කු විඥානය ඇති වෙන්නේ. එතන මහා ගැඹුරු කාරණයක් තියෙනවා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳ ඊ타ත්ම ගැඹුරු තැන එතන. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඇසත් රූපත් ප්‍රත්‍ය කරගෙනයි චක්කු විඥානය උපදින්නේ. චක්කු විඥානය ප්‍රතීත්‍ය සමුප්පන්න දෙයක් බව එතනින් පෙන්눔 කරනවා. ඒ එක්කම අර කලින් කියාපු දෙකොන සහ මැද එතනින්ම මතුවෙනවා. ඇසත් රූපයත් වෙන් කරලා දැනගැනීමමයි චක්කු විඥානය කියලා කියන්නේ. යම් අවස්ථාවක ඇස වෙන් කරගත්තා නම් ආධ්‍යාත්මික ආයතනයයි කියලා, රූපය වෙන් කරගත්තා නම් මේ බාහිර ඊට පිටින් තියෙන ආයතනයයි කියලා, එතනමයි චක්කු විඥානය. ඕක තමයි පරතරය. එතකොට මෙන්න මෙතනම තියෙනවා දෙකොන සහ මැද. මේක තේරුම් ගැනීම පහසු වීමට අපි කලින් අවස්ථාවක දැක්වූ වඩුවා පිළිබඳ උපමාව එළියට ගනිමු. අපි සඳහන් කළා අර දොරක් හදන වඩුවෙක් ලෑලි දෙකක් පුරුද්දලා ඒ දොර හදනකොට ඒ ලෑලි දෙකේ පරතරය ගැන අවධානය, මානසිකාරය යොමු වෙන අවස්ථාවේදී කතා කරනවා මේ ලෑලි දෙකේ හේතුව හරි නැහැ. නැත්තම් හරි කියලා. ඒ විදිහට හිතනවා. මේ ලෑලි දෙකේ හේතු වීමක් ගැන කතා කරන්නේ, ලෑලි දෙකේ සම්පස්සයක් ගැන කතා කරන්නේ වඩුවගේ මානසිකාරය අර දෙකක් හැටියට එතන බෙදිලා ගියා. දොර එකක් හැටියට නොවේ, ලෑලිපළු දෙකක් හැටියට. ඔන්නේ විදිහේ දෙයක් මේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං කියන තැන තියෙන්නේ. ඇස වෙන් කරගත්තා, රූපය වෙන් කරගත්තා. ඒ වෙන්කර දැන ගැනීම විඥානයයි. ඒක තමයි පරතරය. ඒක තමයි මැද. ඔන්න ඔය දෙකොන සහ මැද එතෙන්දි මතු වුණා. මේ චක්කු සම්පස්සේ කියන එක එතකොට ධර්මානුකූලව බලනකොට ඊ타ත්ම සංකීර්ණ අවස්ථාවක්. ඇත්ත වශයෙන්ම ඒක දෙකොනක් සහ මැදක් තියෙන දෙයක්. දෙකොනත් මැදත් ඊට අයිති. මේ දෙකොනක් මැදක් තිබුණට මොකද මේ මැද නොතකා හැරීමක් සාමාන්‍ය ලෝකයා තුළ තිබෙනවා. මැද නොතකා හැර දෙකොන ගැටලීමේ තැත තමයි, උත්සාහය තමයි උපාදානය කියලා කියන්නේ. ඒක තණ්හාවෙන් කරන එකක්.
තණ්හාව අනුව උපාදානයත් එනවා. හරියට අර මුවා හිතා ගන්නවා දැන් මම මෙතන ජලය අතන. මම බොන්න එතනට කිට්ටු වෙන්න ඕන කියලා දුවන්න පටන් ගන්නවා. පරතරය අමතක කරනවා. ඔන්න ඒ විදිහේ දෙයක් සිද්ධ වෙනවා ඉන්ද්‍රිය ඥානයේත්. අර පරතරය අමතක කිරීමට තුරු දෙන්නේ තණ්හාවයි. තණ්හාවට ලේප කියලා නමක් සඳහන් වෙනවා. ලාටුව. අන්න ඒ තණ්හාවේ තියෙන ලාටු ගතියෙන් තමයි මැද පරතරය මකාලන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ තණ්හාව මැහුම්කාරියකට උපමා කළා සිබ්බනී. මේ මැහීමේදී වගේම ගෙතීමේදීත් මේ සිබ්බති සංසිද්ධති කියන පද දෙක යොදනවා. මැහීමටත් ගෙතීමටත් දෙකටම. මැහීමේදීත් ගෙතීමේදීත් දෙකේදීම කරන්නේ අර පරතරය අඩු කරලා ගැටලෑමක්. එතකොට මෙන්න මේ උපාදානය කියලා කියන්නේ ඔන්න ඔය විදිහට තණ්හාව පිහිට කරගෙන ඒ දෙකොන ගැටලෑමේ තතක්. බුදුරජාණන් වහන්සේ සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ තිස්ස මෙත්තෙය්‍ය සූත්‍රයේදී ඊ타ත්ම ගම්භීරාර්ථවත් ගාථාවකින් පෙන්눔 කරනවා මේ තණ්හාව නැමැති සිබ්බනිය මේ මැහුම්කාරිය ඉක්මවලා ගෙතුම්කාරිය ඉක්මවලා විමුක්තිය ලබන ආකාරය. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා න ලිප්පති. තම්බ්‍රෝමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගා. යම් කෙනෙක් කොන් දෙක තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මැද නොඇලෙයිද ඔහුට මම මහා පුරුෂයායයි කියමි. හෙතෙම මේ ලෝකයේ සිබ්බනි නම් වූ ඒ මැහුම්කාරිය ඉක්මවා ගියේ වෙයි. මේ ගාථාව කොයිතරම් ගැඹුරුද කියතොත් බුදුරජාණන් වහන්සේ වැඩවිසූ කාලයේම උන්වහන්සේ බරණැස ඉසිපතනේ වැඩවසන අවස්ථාවක ස්ථවිර භික්ෂූන් වහන්සේලා පිරිසක් මණ්ඩලමාලයේ රැස් වෙලා මේ ගාථාව මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක් ආරම්භ කළා. බුද්ධ කාලයේ ගැඹුරු ධර්ම සාකච්ඡා කිරීම සඳහා ඉදිරියට ගත්තේ මේ කාලේ ඉදිරියට ගන්න ධර්ම කොටාශ වගේ දේවල් නොවේ. සුත්ත නිපාතයේ අට්ඨක පාරායන වග්ග වැනි ගැඹුරු ධර්ම කොටාශයි. මේ ස්වාමින් වහන්සේලා ධර්ම සාකච්ඡාවේ මාතෘකාව මේ විදිහට මතු කර ගන්නවා. එවත්නි භාගතුන් වහන්සේ විසින් පාරායනේ මෙත්තෙය්‍ය පඤ්ඤයේ මෙන්න මෙහෙම ගාථාවක් ප්‍රකාශ කරලා තියෙනවා. මෙතන කියන කොන් දෙක සහ මැද කුමක්ද? ඒක පාලියෙන් සඳහන් වෙන්නේ මේ විදිහටයි. කතමෝනුකෝ ආවුසෝ ඒකෝ අන්තෝ කතමෝ ဒ ුතියෝ අන්තෝ කිං මජ්ජේ කා සිබ්බනී. එවත්නි මෙතන කියවෙන එක අන්තයක් කුමක්ද? එක කොන කුමක්ද? දෙවෙනි කොන කුමක්ද? මැද කුමක්ද? මැහුම්කාරිය කවුද? මේ මාතෘකාව යටතේ මේ සංඝ සභාව ඇමතු පළමුවෙනි ස්වාමින් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. පස්සෝකෝ ආවුසෝ ඒකෝ අන්තෝ. පස්ස සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. පස්ස නිරෝධෝ මජ්ජේ. තණ්හා සිබ්බනී. තණ්හාහි නං සිබ්බති තස්ස තස්සේව භවස්ස අබිනිබ්බත්තියා. එත්තාවතාකෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානතෝ පරිඤ්ඤයං පරිජානතෝ දිත්තේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝති. එවත්නි ස්පර්ශය ඒකාන්තයකි එක කොනකි. ස්පර්ශ සමුදය ස්පර්ශය හට ගැනීම දෙවනි කොනය. ස්පර්ශ නිරෝධය මැදය. මැහුම්කාරිය තණ්හාවය. මක්නිසාද යත් ඒ භවය හට ගැනීමට භවයට මැස්ම දමන්නේ මැහුම් දමන්නේ තණ්හාව බැවිනි. මේ කාරණය තේරුම්ගත්තු පමණින් භික්ෂුවක් අභිඤ්ඤා වශයෙන් විශිෂ්ට ඥානයෙන් දතයුත්ත අභිඤ්ඤා වශයෙන් දැනගනී. පරිඤ්ඤා වශයෙන් දතයුත්ත පරිඤ්ඤා වශයෙන් දැනගනී. අභිඤ්ඤා වශයෙන් දතයුත්ත අභිඤ්ඤා වශයෙන් දැනගෙන පරිඤ්ඤා වශයෙන් දතයුත්ත පරිඤ්ඤා වශයෙන් දැනගෙන දිටු දැමියෙහිම දුක් කෙලවර කරන්නෙක් වේ. මෙහෙම ප්‍රකාශ කළාට පස්සේ දෙවෙනි ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ මතය මෙහෙම ප්‍රකාශ කරනවා. දැන් මට හිතෙනවා මෙතෙන්දී අපි ගිය පාර ජීසමානි ගත්ත ගැම්මත් එක්ක මේ සාකච්ඡාව විදිහට ගත්තොත් අපි 346 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙන්නේ මේකේ තියෙන වචන තුන තමයි ඒකේ මේ සංඥා අභිඥා පරිඥා කියලා තමයි සඳහන් කරන්නේ. ඒක ගොඩක් වෙලාට අර මදුපිණ්ඩික සූත්‍රයට සම්බන්ධ කරලා කියන තාක්ෂණික වචන තුනක්. සාමාන්‍ය පාලියෝක තියෙන්නේ සංඥා විඥාන පඤ්ඤා කියන තුන. ඒක අභිධර්මයේ අට කතාවෙත්
විස්තර කරලා දෙනවා දෙයක් තියා අඩු ගන්න තුන් පැත්තකින් බලන්න පුළුවන්. අපි බලන්නේ කවුරු හරි අපේ ඔළුවට දාපු ස්ක්‍රිප්ට් එකකින්. මේක හොඳයි මේක නරකයි මේක වේවා මේක නොවේවා මේක මංගලයි මේක අවමංගලයි මොනම දෙයක්වත් අපිට ඒ විදිහට අර පරණ අපේ ඔළුවට දාපු ස්ක්‍රිප්ට් එක එහෙම නැත්නම් හනමිටිය කියලා එකක් තියෙනවා. බමුණු මතය කියලා එකක් තියෙනවා. ඉතින් අපිට දාපු බමුණු මත තියෙනවා. ඒ බමුණු මතෙන් නැතුව මොනම දෙයක්වත් බලන්න බෑ. අපි දන්නෙත් නැහැ. මොකද දන්නේ නැත්තේ අපි ඒක අභියෝග කරන්න ඉතින් අම්මා කියපු දෙයනේ. අප්පච්චි කියපු දෙයනේ. දහම් පාසල් උගන්වපු දෙයනේ. පල්ලිය උගන්වපු දෙයනේ කියලා ගන්නෑ. ඉතින් ඉස්සල්ලාම ලංකාවේ තිබුණු නාට්‍ය ක්‍රමයක් තිබුණා. රජ කෙනෙක් ඉන්නවා, බිසවක් ඉන්නවා, කේවට්ටෙක් ඉන්නවා, හතුරෙක් ඉන්නවා, රාජ්‍ය ප්‍රශ්නයක් එනවා. ඉතින් රජු පයින්නවා, කඩුවක් ගන්නවා, කපනවා. ඉතින් ඒ ක්‍රමයට තිබිච්ච වෙනම ඇඳුම් ක්‍රම තිබුණා. තන්නේ ක්‍රම ඉන්දියන් ක්‍රමයි. ඉතින් ඒ ක්‍රමේ කඩලා සරච්චන්ද්‍ර මහත්තයා ඔය සිංහබාහුවේගේ මනමේගේ අලුත් ඇඳුම් ක්‍රම හදලා දුන්නා දේශීය ඇඳුම් ක්‍රම. මේ වැද්දා සාමාන්‍ය වැද්දෙක් ඇඳගෙන ඉන්නේ. සිංහයත් මෙහෙමයි රජුරොත් මෙහෙමයි කියලා. ඉතින් ඒක කිව්වේ ඇත්තටම තවත් සරච්චන්ද්‍ර කෙනෙක්. ඒ මාත්‍ය මට හම්බුනාට පස්සේ කිව්වා සරච්චන්ද්‍ර මහත්තයා කියලා මම තෑයෙන විප්ලවයක් කරා. දැන් අපි නාටකම් වලට අඳින්නේ අපිට ඕන ඇඳුම්. ඉස්සර වෙනම ඇඳුම් සෙට් එකක් තිබ්බා. උඩට නිලමගේ ඇඳුම, රාජසිංහ රජුරන්ගේ ඇඳුම, බිසෝන්නාංශගේ ඇඳුම කියලා ඒ ඇඳුම් සෙට් එක තමයි යන්නේ. ඉතින් මම පප්පත් එක්ක යන ගමන් එක දවසක් ඕක කිව්වාම අපිත් බල්ලා තියෙන ඒ නාටකම් තමයි ස්වාමීන් වහන්සේ අපි ඒවට කියන්නේ බමුණන් කෙටවීම කියලා කිව්වා. ඒ නාට්‍ය පද්ධතියම කියන්නේ බමුණන් කෙටවීම. ඒ කියන්නේ බමුණු ගෙනල්ලා දාන්න හදන බහුමත අපි කඩලා දාන එක. ඒක එච්චර උනේ නැහැ. මොකද බමුණන්ගේ ඇඳුම් ආයිත්තයි යටතේ බමුණන්ගේ භාවනා ක්‍රම මේ නාටකම් වල එම්බා ජඩය, ගණු කඩුව ඔන්න ඔය තමයි කතාව ගියේ. මිනිස්සු ඉතින් තාම ගෞරවයෙන් බලන මොනවා කියනවත් තේරෙන්නේ නැහැ. බමුණන් කෙටවීම ඇවිල්ලා දැන් කියන උගේ අම්මට යකෝ කියලා ඕන සිංහලෙන් කතා කරනවා ආතල් බඩු. ඉතුරු කියනවා මේකේ ක්ලාසික් නැහැ. අර පරණ තුන හනමිටියේ නැහැ. පරණ තුන නාටකම් ගතියේ නැහැ. වීදියට බැස්සා උන් නාටකමක් කරනවා. ඒ වෙනසට පප්පගේ වචනේ මම මේ කෝට් කරන්නේ බමුණන් කෙටවීම. අර බමුණ දෙන්න හදන්නේ ඒක ක්‍රමයකට අපිට. ඒ ඇඳුම් සිස්ටම් එකයි, ඒ භාෂා විලාසයයි රජකතා. ඒක මොනක්වත් තියෙන්න බෑ. ඒ වේදිකා සැරසිලි ඒ විදියම තමයි. නමුත් දැන් කඩලා ගියානේ. අන්න ඒ වගේ සංඥාවල් වගේක් අපි වයසට යන්න යන්න අපේ කට්ටිය අපිට පුරවනවා. එක එක්කක් දන්නේ අපි මේ තියෙන්නේ ස්ක්‍රිප්ට් එකකට වැඩ කරන්න කියලා. කවුද දැම්මේ දන්නෙත් නැහැ. කවදාත් එක ටෙස්ට් කරලත් නැහැ. ඒක ඇත්තටම නිවනට හෝ සුභසිද්ධියට යනවාද කියලා දන්නෙත් නැහැ. අභියෝග කරන්නේ නැහැ. මොකද ඒක මගේ ක්‍රමයේ තමයි ලෝකේ කියලා හිතනවා. ඉතින් ලොකු සාංශ කමී තමන්ගේ මට්ටමේ ලෝකෙ මනින්න එපා. එමිසයිල තියෙන වෙන අම්මා කෙනෙක් යටතේ. ඒගොල්ලෝ තියෙන වෙන තාත්තා කෙනෙක් යටතේ. ඉතින් යා ඔයාගේ වටිනාකම ගන්නෑ. අපි අවිදින්න පටන් ගත්තාම අපි උඩරට කතා කරන භාෂාව පල්ලයට ආපුවම උසුළු ඉසුරු කරනවා. ඉතින් අපි උඩේ පල්ලෑ මිනිස්සු හිට ගියාම අපි උසුළු ඉසුරු කරනවා. මට විශාල හැඟීමක් තිබුණා මේ පල්ලෑ මිනිස්සු පහත් කියලා. එහෙමමයි කතා කරන්නේ පාත්තයෝ. පහතරට මිනිස්සු කියන්නේ උන් පාත්තයෝ. උන් කතා කරන්නේ මේ තාලේ. අනේ යුනිවර්සිටියට ආපුවාම බැච් එකේ වැඩි කොටසක් පල්ලෑ මිනිස්සු. උන් අපිට විහිළු කරනවා. යන්ට එන්ට කන්ට බොන්ට කියලා ඔන්න උඩරට කතා. ඉතින් කොයි එකද හරි? වෙන්න බෑ. අපේ ගෙදරින් කෙල්ලෝ 4 දෙනෙක් දුන්නේ 5 දෙනෙක් දුන්නේ 6 දෙනා මට හිතෙන්නේ පාතරට මිනිස්සුන්ට. උන් පුදුම ආදරේ ඒ ආපුවාම අපේ අම්මා හදලා දෙන උංදුල් කාලා උංගෙගෙන මුං ගුලි ගෙනල්ලා ඉතින් හරි ලස්සන දැන් මට මතක නෑ මේ උඩරට පාතරට කතාවක් මතක නෑ. ඒක මං හිතනවා මං වාසනාවක් කියලා. මොකද ඉන්නේ දැන් පාතරට ඔය තින් ඔය පල්ලෙහාට බැසලා පස්සේ අපි උඩරට වැටෙන්නේ. මීතිගල කන්දෙන් එහා පැත්තට ගිහිල්ලා ගල් පාලමෙන් ගල් බැම්මක් තියෙනවා. විශාල ඓතිහාසික ගල් බැම්මක් කවුරක්වත් දන්නේ නැහැ. මීතිගල දැනගත්තට ඒකෙන් පල්ලෙහා පැත්ත මේ කෑගල්ලට වැටෙන්නේ. මේක උඩරට. කන්ද නැගලා ආවට පස්සේ මේක පාතරට මේ ගම් පහට වැටෙන්නේ. දැන් ඉන්නේ මම ඉන්නේ මායිමේ. මේ ස්ක්‍රිප්ට් එක. අපි හැම කෙනාම හිතනවා මගේ දැනුම, මගේ රුචිය, මගේ ආසාව කියලා සංඥාවක්. ඒක පරම සත්‍ය කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඒක තමයි රකින්න හදන සිංහල බුද්ධාගම කියලා. අපේ දේශීය උරුමය කියලා. අපේ සංස්කෘතිය කියලා උන රකින්න.
ඉතින් ඒ නිසා ඒ සංඥාවෙන් තමයි මිනිස්සයා වැහිලා ඉන්නේ. මිනිස්සුන්ට මේ ඌව කතා කරගෙන තියා මේ දහසුළු රස්සාවල් නැහැ, ඛණ්ඩ නැහැ, පාන් නැහැ, ඩොලර් නැහැ. ඒ නිසා ওই සංඥාවත් මදයි. නමුත් භාවනා කරන්න ගියාම විඥානය කියන එකක් අඳුල්ලා දෙනවා. ඒ විඥාණයෙන් තමයි මම සහ උඹ කියලා දෙකට කඩන්නේ. ඒ නිසා මොන જાති කිරුවොත් මම හරි. උඹ වැරදි. මමයි උඹ අතර පරතරයක් තියෙනවා. ඉතින් ඒක අපි ಜಾති වශයෙන්, ආගම් වශයෙන්, නිකාය වශයෙන්, පැවිදි උපැවිදි වශයෙන්, ඥාන පිරිම වශයෙන් පුදුමාකාර ඒක හදුල්ලා දෙනවා. ඒකෙන් කරන්නේ අර දෙකට බෙදලා නැති පරතරයක් ඇති කරලා දෙනවා. එහෙම නැත්නම් මේ දෙකට බෙදීම ජීවිතයට අත්‍යවශ්‍යයි කියලා වෙන් කරලා දෙනවා. ඒක විඥානය. ඊට පස්සේ ප්‍රඥාවෙන් කියනවා වෙහෙම බෙදුවට අපි දෙන්න අතර වෙනසක් නැහැ. පඨවි ආපෝ තේජෝ අතර කිසිම වෙනසක් නැහැ. ඇතුළත පිටත ඥාන පිරි වෙනසක් නැහැ. ඔතෙන්ද ගියා නම් දුකත් නැහැ, අනිත්‍යතාවයත් නැහැ, අනාත්මයි. ඉතින් මේ මන්ටන් තුන පෙන්නන්නට අටුවාව පෙන්නන්නේ නිදර්ශනයක්. ළමෙක් පුංචි බබෙක් හිතන්නකෝ දුවක් කියලා හිතන්නකෝ. වැලි සෙල්ලම් බත්තු වෙනකොට යාට මේ දිලිසෙන කෑල්ලක් හම්බ වෙනවා. අම්මා ගිහලා අම්මා ඒන් කියලා අම්මා හාල් කර ඉඳද්දි ගිහිල්ලා පෙන්නනවා. ඉතින් අම්මා අහනවා ඔයාලට කොහෙන්ද හම්බුනේ පුතේ මේක රත්තරන්. මේක මේ කවුද අතින් වැටිච්ච මුද්දක්. කොහෙන්ද හම්බුනේ කියලා අම්මට ඕනනම් අරගන්න මං යනවා සෙල්ලම් කරන්න ඕක වැල්ලේ තිබුණේ කියලා ඒ ළමයා යනවා. ඉතින් අම්මා අරක ළමයාට වැඩි වෙනසකින් අඳුර ගන්නවා. මේක වැල්ලේ තිබුණාට වැල්ලට අයිති දෙයක් නෙමෙයි මේක වටින එකක්. හැබැයි අම්මා දන්නේ නැහැ මේ රත්තරන ක්‍රැට් කීයද කියලා. 24ද 23ද 22ද පිත්තල කොච්චර මේ රිදි කොච්චර දාලා තියෙනවද කියලා. ඉතින් අම්මා ඔක ඉනේ ගහගෙන ඉඳලා ඕක ගිහිල්ලා හෙට්ටි කඩේට ගිහිල්ලා අහනවා මේක මේ මෙතන බර කොච්චරද රත්තරන් මොකද්ද කියලා. මේ මාංශය උරගලේ උරගාලා හරියට කියනවා මේක කැරට් මෙච්චරයි කියලා. එතකොට රටේ පවතින තත්වයට මේක මිලත් වෙනවා. එතකොට ළමයාගේ රත්තරන් පිළිබඳ දැනීමත් අම්මගේ රත්තරන් පිළිබඳ දැනීමත් හෙට්ටි කඩේ මිනිස්සුගේ රත්තරන් පිළිබඳ දැනීමත් තමයි සංඥා විඥාන පඤ්ඤා කියලා කියන්නේ. ඒකට තාක්ෂණික වචන තමයි සංඥා අභිඥා පරිඥා. සංඥා කියන එක මඤ්ඤණාවක්. හිතලුවක්. මේ ලෝකේ රවුම් කියලා අපි හිතාගෙන ඉන්නවා. කවුද චෙක් කරුවේ? තාමත් ඇමරිකා එංගලන්තේ තියෙන සමිතියක් ලෝකේ මට්ටම් කියලා කිව්වොත් විතරයි මේ සමිතිය සමාජිකත්වයේ දෙන්නේ. ඒගොල්ලෝ කැමති නැහැ රවුම් කියනවාට. මොකටද පෙන්වන්න බෑනේ. කවුද කියන්නේ රවුම් කියලා? මේකෙන් අපිට පේන්නේ මේක ෆ්ලැට්. ඒකනේ බුල්ඩෝසර් හදලා තියෙන්නේ මේක ෆ්ලැට් කරගන්නනේ. ඒක හදන ගොඩන් වලට තට්ටු කොට නැගිලි කියනවා ෆ්ලැට්ස් කියලා කියනවා. මේව තමයි ජීවත් වෙන්නේ ෆ්ලැට්. ඉතින් මේක නෑ කියලා ඔප්පු කරන්න ගත්තොත් අපිට හම්බ කරගන්න වෙලාවක් හම්බෙන්නේ නෑ. ගෑණියෙක් ගන්න වෙලාවක් හම්බෙන්නේ නෑ. මොකද මේක මට්ටම් කරලා ඉගෙන ගන්න එපායි. ඉතින් ඒ නිසා ඒ වගේ අපිට නැතුව බෑ ඉස්කෝල වල ගිහිලා කරන්නේම ඔලුවට කුණු හරප දාන එක තමයි. ඔය ඉස්කෝලේ උගන්වන්නේ එක එක්කත් ඔය එකක්වත් ටෙස්ට් කරලා නැහැ. ඒ වගේම ඉගෙන ගත්ත දේෙන් රටට පරිසරයට නිවනට යහ පාලනයකට නැත්නම් යහපත් භාවයකට හොඳක් වෙයි කියලා කිව්වක්වත් ඔප්පු කරලා නැහැ. දැන් අවුරුදු 200කට පස්සේ නරකක් වෙච්ච බව ඔප්පු කරලා තියෙනවා. ඉගෙන ගන්න ළමයට බයලජ්ජා නැති වෙනවා. ඉගෙන ගන්න ළමයා පරිසරය දූෂණය කරනවා. ඉගෙන ගන්න නිවනින් ඈත් වෙනවා. ඒක දැන් හොඳටම තේරිලා හිඩන් කරිකියුලම් කියලා මේකේ උගන්වන්නේ යටිකූට්ටු කරිකියුලම් එකක්. යටිකූට්ටු න්‍යාය පත්‍රයක් කියන එක දැන් දාන්නවා. ඉතින් ඉහත්ම තාක්ෂණයට ගිය එක හොඳටම ඔලුව නරක වෙච්ච එක. අභිඥා කියලා කියන්නේ ඒකයි. ඒක දන්නවා මේ මිනිස්සයා. ඒ නිසා සංඥාවේ තියෙන මේ අපිට අන්දලා තියෙන හැට කන්නඩ දෙකක් දාලා බැලුවම පේන්නේ අන්ධකාරය වගේ. හැම්බෙලාම වහින්න ඔගේ බලනකොට ඌ සංග්ලාස් දැක්දාගෙන. ඌට පේන්නේ අර විදිහට තමයි. මේ අපිට සත්තුන්ගේ තියෙන එක මිත්‍යා දෘෂ්ටිකයන් තියෙන එක අපි ළඟ නැහැ කියලා. සංඥාව දැනගන්නකොට තේරෙනවා අපි හැම කෙනාම සංඥා ලෝක. ඒක අභිඥාවෙන් දැනගන්නකොට දන්නවා මම මයි ළඟ ප්‍රපංච තියෙනවායි කිය. මම මේ හිතලෝක ජීවත් වෙන්නේ. හැබැයි මෙයත් හිතලෝකේ ඉන්නේ මමත් හිතලෝකේ ඉන්නේ. අපි දෙන්නට කතා කරලා කියතයි උට රණ්ඩු කරන්න ඉච්චර දෙයක් නැහැ. උඹත් සමහරලාට හිතලුව නැත්තන්ට යනවා හිතලුවට යනවා. මෙවට යනවා. මඤ්ඤණාවලට යනවා මඤ්ඤණ නැති වලට යනවා. මමත් වලයික මඤ්ඤණාවට යනවා මඤ්ඤණ නැති වල නිසා අපි ඔය මත පිළිගනිමු. agree to disagree.
ඔබේ මතය ඔබ තියාගත්තයි මගේ මතය මගේ තියාගත්තා කියලා ලෝකෙ අපි දෙන්නට ඉන්න බැරි කමක් නැහැ. ඒක අභිඥාව ඒක සාමාන්‍ය සත්පුරුෂයන් ගාව තියෙනවා. මම රහත් නැහැ. හැබැයි රහත් වෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවලට ඒ රහත් හිතවිලි බීජමයි ළඟ තියෙනවා. මට පේනවා උඹ ළඟත් තියෙනවා. හැබැයි අපි හුඟක් වෙලාට කතා කරන්න ගියාම උඹ කතා කරන දේ මට ගැලපෙන්නේ නැහැ. ඒක තන්නේ කර භාෂා ව්‍යාකරණේ පටලවිලා. නැත්තම් අපි කතා කරන දේ සමතුලිත වෙන පැත්ත සමවාය වෙන පැත්ත වැඩි. ගැටෙන්නෙම අපි විරුද්ධතාවයේ එකෙන් පේන්නේ අපේ තියෙන පදුට්ට මනස. ප්‍රසන්න මනස තමයි ඇත්ත තියෙන්නේ. කතා කෙරුවොත් එළියෙන්නේ පදුට්ට මනස. ඉතින් කතා කරනකොට ප්‍රසන්න මනසෙන් කතා කරපන්. ඌ අවුස්සලා සත පහක වැඩක් නැහැ. ඒකෝට මිනිස්සු හිතන්නේ අවුස්සනට බයයි, මූණ දෙන්න බයයි, අඥාන උපේක්ෂාව තියාගෙන උහේ යස් යස් කිය ඉන්නවයි කියලා. නෑ යස් යස් කියමනක් නෙවෙයි. ඊට වැඩිය ලාභයි සාමේ. ඊට ලාභයි ප්‍රසන්න මනස. ඊට වැඩිය ලාභයි මේ තමන්ගේ අභිවෘද්ධිය සුභ සිද්ධිය. ඒකමයි නිවනට මාර්ගය. තමන් අපි නිවන් ලැබලා නැහැ. අපි එහෙම කට්ටියක් ගිහලාගෙන උඹට උඹේ මතේ තියාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම මගේ මතේ තියාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක කැම්බේ වාඩිලා කැම්මේ වාඩිලා කණ්ඩා පුළුවන්. ඒක පැත්තට බුදියන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සරුවචනංශෝ සත්‍යාස්ත්‍රුණ වංශලත් එක්ක ජීවත් වුණේ. කිසි ප්‍රශ්නයක් ඇති කරගත්තේ නැහැ. නමුත් අපි හිතනවා නෑ මම මේක අනුමිනියට ගහලා ඔප්පු කරලා ඌ බිම දාලා චප්පකනකම් හරියන්නේ නැහැ කියලා. ඉතින් ඒක අභිඥා මට්ටමේ තියෙනවා. එතන තමයි අපි ඉන්නේ අද. ඉතින් පරිඥාව සියල්ල දැනගත්තට පස්සේ පේනවා මෙතන තන්නේ කර භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ව්‍යාකරණ ප්‍රශ්නයක් තියෙනවා. සමීකරණ වල ප්‍රශ්නයක් තියෙනවා. මම හරිය කියලා ස්ථාවර කරගත්ත හැම න්‍යායක්ම බොරු. අන්න එක තේරුම් ගත්තට පස්සේ මේක මේ වරුවට ආපු මේ නැත්තම් කරයක් පුදිය ගන්න ආපු මේ අම්බලමේ අයිජි වාසිකම අපිට ගන්නයි. ඒකේ ගොරවන්න එපයි කියලා කාට හරි කියන්නයි. ඒක සුද්ධ කරන්න නැතුව ගියයි කියලා තව කාට හරි බනින්නයි. උන්නේ ඕනිකේ සුද්ධ කරගත්තා වෙයි කියලා මම ජරා කරලා යන්නයි. ඕකේ ඔච්චර නීති හදන්න බෑ. මේ අපි මේ తాවකාලිකව ආපු තැනක් මේක. ඒක දන්නේ නැතුව මේ අපි මත ඔප්පු කරන්න හදනවා. ඉතින් ඒක නිසා මේ මට්ටම් තුන සංඥා විඥාන පඤ්ඤා සංඥා අභිඥා පරිඥා මේ තුනටම මේ පඥා වෙන්න පුළුවන් එකම සත මනුෂ්‍යය විතරයි. සත්තු සංඥා විහිර වෙලා තියෙන්නේ සාජාසේ උට කදාකවත් මේක තේරුම් ගන්න බෑ. ඒ මොකද සත්තුන්ට භාෂාවක් නැති නිසා. භාෂාව තියෙන්නේ අභිඥා මට්ටමේ. හැබැයි භාෂාවෙම තමයි වැඩි කන්නේ. ව්‍යාකරණේ තියෙන්නේ අභිඥා මට්ටමේ. ඒකෙන් වැඩි කනවා. ඒක නිසා බුද්ධඝෝසාචාර්ය වංශික කිය සඳහන් කරලා තිනවා අත්තෝහි නාතං අත්තෝහි නාතෝ පරමං අවෝච න ව්‍යංජනං ලෝක හිතාමහේසි තත්ත්ව අඛත්ව අබිරම රතිමක්කරේසු attෝ නිසින්නේය සතිමුති මති. අර්ථය ගනින් මේකේ අනුව්‍යංජන ව්‍යංජන ගන්න යන්න එපා. බුදුරජාණන්සේ ඒකයි කිව්වේ. ඒක නිසා මේ අකුරු ව්‍යංජන ව්‍යාකරණ පැත්තක දාලා අර්ථය ගනින් කියලා. ඒකට භාෂා සාහිත්‍ය කියලා කියනවා. ඒක අන්තිමටම සියලු ව්‍යාකරණ මට්ටම් කරලා විනාශ කරලා දානවා. ව්‍යාකරණ හොඳට ඉගෙනගෙන බලන්න ඒක ගන්න දෙයක් නැහැ. ඒක කාලෙක හිටපු මැට්ටෝ ටිකක් ඒක සාහිතික කරගන්න රාමු කරන්න හදපු රාමුවක් මිසක් කාලානුරූපව ඒක පවතින්නේ නැහැ. ව්‍යාකරණ කියලා කියන්නේ ප්‍රාසංගික දෙයක්, කිනහර දෙයක් දක්වන එකක් මිසක අලුත් දෙයක් මොනක්වත් එකතු කරන්නේ නැහැ ව්‍යාකරණේ. අභිධර්මෙත් එහෙමයි. අටුවාවත් එහෙමයි. ඒක දැනගන්න. හැබැයි අහුවෙන්න එපා. ඉතින් අහුවෙන්නේ කොහෙද? කවුද මේවා කියවන්නේ? කවුද භාෂා ඉගෙන ගන්නේ? අද කවුද ව්‍යාකරණ ඉගෙන ගන්නේ? කාටවත් කරගන්න වෙලාවක් නැහැ. හැබැයි ඉතින් මගේ ප්‍රකාශනය නිගමන වශයෙන් මට කියන්න පුළුවන් මේ සතිය වඩනකොට ඔය ගැඹුරු සේරම සිද්ධ වෙනවා. අවාසනාවකට වෙලා තියෙන සතිය වඩන අය දන්නේ නැහැ මේක වෙන බව. ඒගොල්ලෝ ගාව සැකයක් තියෙනවා මේ සතියෙන් ඔච්චර දෙයක් වෙයිද කියලා. මේ සති මාත්‍රෙන් මෙච්චර දෙයක් වෙයිද? සති මාත්‍රෙන් නම් ওই දේ වෙන්නේ නැහැ. සති මාත්‍රෙන් දොරට වඩනවා. ඊට පස්සේ යා ඒක පාර්ථ කියනවා. ඉතින් මෙව ඔක්කොම කරලා සතිය වඩන්න සති මාත්‍රයට යන්නම් කියන කට්ටිය කෙරෙන්නේ නැහැ කියන නිසා නිසන්වනේ අපි හදපු ධම්මනිසන්ති ආමඳුරෝ පළවෙනි කාලේ මේකේ හතරපද ගාතාවක්වත් කටපාඩම් කරන්න දුන්නේ නැහැ. මොකද ගිය ගමන් එයා කටපාඩම් කරන්නයි භාෂා ඉගෙන ගන්නයි ව්‍යාකරණ ඉගෙන ගන්නයි ගියොත් කවදාවත් භාවනා කරන්නේ නැහැ. භාවනා භාෂා ශාස්ත්‍රයේ
වලින් පස්සේ කියන කතාව භාවනා කරන්නේ විශේෂ කරුණු වලින් පස්සේ කියන කතාවට විරුද්ධව නඩුවක් දාන්න කතා කරා ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ. මේක ව්‍යවස්ථාගත වෙන්නේ. කට්ටිය එකතු වෙලා ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් තරහ වෙයි කියලා දැම්මේ නැහැ. නඩුවක් දැම්මේ නැහැ. නමුත් අද මේ වෙනකොට ලෝකෙම හිල්ලුම් කාන මතයක් තියෙනවා. මේ සති මාත්‍රයෙන් මේ කියන පරිසර දූෂණ නැත කරන්න පුළුවන්ද? මේ කියන මනුෂ්‍යයන්ගේ අසහන නැති කරන්න පුළුවන්ද? මේ විදිහට එහාට ගියාට පස්සේ සති මාත්‍ර නිසා ඔක්කොම බුද්ධඝම වෙන්න ඕනේද? එහෙම නැත්නම් මේ අනවශ්‍ය විදිහට මේ සති මාත්‍රේ හුවා දක්වන්න කියලා බුද්ධඝමන්ට නැති වෙලා යයිද? මේකත් කාලයක් උඩ ඇවිල්ලා නැති වෙලා යයිද? නැත්නම් හැබැයි වෙනසක් මේ නැති 2500 දී වෙයිද කියන කතාව ලෝකයේ දැනට විශේෂයෙන්ම තාම ලංකාවට ඒ වුණ ඇවිල්ලා නැහැ. නැත්තේත් නැහැ. සතිපාසලට කමාර කට්ටිය ගහනවා. ඕක බුද්ධ ආගම නෙවෙයි. මේ සතිය කියන එක මේ විදිහට පාච්චල් කර තැබීම බුද්ධ ආගම හැල්ලු කිරීමක්. මේක මේ සර්වාගමික වෙන්න ඕනේ සර්වාගමික අච්චාරුවර ගැලපෙන විදිහට හදා ගැනීමක්. මේක බුද්ධ ආගම හැල්ලු කිරීමක් කියලා කියනවා. ගැඹුරෙන් හදාරන කට්ටිය මේ අධ්‍යාපන ක්‍රමේ නිසා හැංගිච්ච න්‍යායපත්‍යක් තිබ්බයි කියන කතාව දන්න අය කියනවා මේ සති මාත්‍රයේ හරහා මේගොල්ල කරන්න හදන්නේ ක්‍රමයෙන් අබෞද්ධ ළමයි බුද්ධ ආගමට ගන්නෙක් කියලා. ඉතින් කාටද මේ දෙකෙන් බේරිලා වැඩ කරන්න පුළුවන්? ඉඩක් නැහැ උතන. ඔය දෙකෙන් බේරුණාට පස්සේ ඉඩක් නැහැ. අපේ සතිපාසලේ එකෙකුටවත් මේක තේරෙන්නේ නැහැ. ඒක ඉතින් මට හොඳට තේරෙනවා මේ සතිපාසලේ දැන් තියෙන මේ අනවශ්‍ය අවුලක් හදාගෙන ඉන්නකොට තේරෙනවා මේ මිනිස්සු කොහෙද තමන්ගේ වලිග උඩ ඉඳගෙන වලිගේ තියෙන මයිල් ඇද ඇද රිදෙනවා කියලා කියනවා. ඌ දන්නේ නැහැ ඌගේම වලිගේ මයිල් අදින්නේ කියලා. අපිට තියෙන අද යුග මෙහෙවර ඒක නෙවෙයි. මේ බ්‍රාහ්මණ ආගම ඇවිල්ලි වෙලා මේ අද්වෛතයක් ගෙනත් දාලා අපි ගිය පාර කතා කරපු ඒ නිර්ගුණ විඥානයේද සුගුණ විඥානයේද ලෝක ව්‍යාප්ත වෙන්නේ සුගුණ විඥානය. ඒක පේනවනේ නිදර්ශන දෙන්න පුළුවන් ප්‍රතිෂ්ඨාවක් තියෙනවනේ. ඒක නිවනට නෑ යන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ කෝ ඒක අයින් කළා දාමු කියලා. නිර්ගුණ විඥානේ අයින් කළා සුගුණ බ්‍රහ්මෙක් ඉන්නවා ඊශ්වරෙක් ඉන්නවා විෂ්ණු කෙනෙක් ඉන්නකොට මිනිස්සු බොහොම සද්ධාවෙන් ගිහලා මල් මාලා පූජා කරලා බෝධි පූජා තියලා බෝධි පූජා නැහැ දේව පූජා තියලා සන්තෝෂෙන් ජීවත් වෙනවා. හැබැයි නිවනට යන්නේ නැහැ. බුදුදහමක අමාරුයි. මේක පිළිගන්න පුළුවන්. මෙහෙම නිර්ගුණ තත්වයක් අවිඥා මේ අනිදස්සන තත්වයක් අපපතිට්ඨිත තත්වයක් අතම්මේ තත්වයක් තියෙනවා. ඒක මනසෙන් පිළිගන්නවක්වත් බෞද්ධයල ඇසි නැහැ. මානසිකව පිළ හැබැයි බෞද්ධ ගොඩ වෙලාට ඉන්නේ එතන. එයා දන්නෙත් නැහැ. එයාට ඒ වෙලාවට තක්කු මුක් වෙලා මේ කොවිඩ් හැදිලායි කියලා හිතනවා ඒක හැදිච්චාම. මොකද පෙන දානවා, කැහෙනවා, හුස්ම ගන්න බැරුව යනවා, රැට නිින්ද යන්නේ නැහැ, ආතතිය එනවා. ඔය වගේ තත්ත්ව ඕන තරම් වෙන්න පුළුවන්. වෙන්න උනාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක පිළිබඳව යහපත් විදිහට හිතනවා නම් අපේ කට්ටිය හිතන්නවත් කැමති නැහැ. අර සිස්ටමැටිකලි හිතන්න හදනවා, සෞඛ්‍ය විද්‍යාව හිතනවා, න්‍යාකරණ හිතනවා, භාෂාවල් අනුව හිතනවා, අනික සූත්‍රත් එක්ක ගලපන්න හදනවා. ඉතින් ඒගොල්ලෝ ගලපලා එනකොට මෙහෙන් ඉබ්බදිනලා ඉවරයි. හාව බුදි. නමුත් ඒ අතින් බලනකොට අද සජීවී තත්වයක්, අවදි තත්වයක් පේන අවුරුදු 40කට ඉස්සෙල්ලා. ඒ නිසා මේ ආටිකල් කියවන 1980 වෙනකොට දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා ලෝක සාහිත්‍යයේ සතිය ගැන කවදාකවත් මේ ලේඛනයක් ලියවිලා නැහැ. අද 2016 වෙනකොට දවසකට 500 ගාණක් 600 ගාණක් 700 ගාණක් සතිය ගැන ලියවෙනවා. ඒ මොකද මේගොල්ලන්ට තේරෙනවා මේක කවුරු විරුද්ධ වුණත් මේක හැබෑ වෙනසක් ඇති කරනවා කියලා. ඉතින් හැබෑ වෙනසක් ඇති කරනකොට අපි ඕක අද්වෛතින් ඕක කෑවා. එහෙම නැත්නම් අතන දෙයයන්ාන්තේම වගන මේක කෑවා. මෙතන ක්‍රිෂ්ණ විඥානේම වගන කෑවා කියලා ගහ ගන්න දෙයක් නැහැ නේ ඕකේ. වට ඕනනම් සත්‍ය මාත්‍රය කරලා බලන්න අපි කරලා කියන්නේ. වට ඕනේ නම් ඔය දෙහිල්ලම කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන් මේකට එන්න ඕනේ නැහැ. නමුත් අර බුද්ධාගම වගේ අයට මේකෙන් එන අනිවාර්යයෙන්ම තට්ටු දෙකක් පයින්නවා. සත්‍යයට ගිය ගමන් තමයි තේරෙනවා මෙතෙක් ඉගෙන ගත්ත දේවල් වලට ගැලපෙනවයි කියලා මේ මිනිස්සු යනවා. ඒකට අබෞද්ධයන්ට තරහ ගන්න දෙයක් නැහැ. අපි ඒගොල්ලන්ට අතිරේක කිවි පත්‍රිකාවල ඉව දෙනවා. ඉතින් මෙන්න මේක කතා කරනකොට මම දැක්කා මම බලාගෙන හිටියා
අපිට සංඛාවෙන් අපිට සතිපාසලෙන් සුවිශේෂ මෙහෙවරක් තියනවා කරන්න. මේ මෙහෙවරදී භාෂාව අයින් කරන්න ඕනේ. මේ මෙහෙවරදී ව්‍යාකරණ අයින් කරන්න ඕනේ. මේ මෙහෙවරදී ಜಾති ભેද ආගම් ભેද අයින් කරලා කියනවා අවදි වියන්. මේ කරන දේ දැනගනින් ඔය සංඥා විඥාන පඤ්ඤා පැත්තක තියලා මේ මම මෙතන ඉඳගෙන ඉන්නවයි කියලා. ඔකට කිසි සංඥා විඥාන පඤ්ඤා මොකක්වත් ඕනේ කරන්නේ නැහැ. ඕක අපි කතා කරමු කියලා. මේ කොහොම ගැටුම් වාද ඉවර කරලා ඔකට බහින්න ගියොත් වෙන්නේ නැහැ. බැඳගත්ත කට්ටිය බැඳගෙන වැඩ වාද කරගත්ත අපිට ප්‍රශ්නයක් නැහැ. අපි වාද වලටත් බෑ කියන්නෙත් නැහැ. කෙලිනෝ හොම්බකට රිවර්ට් වෙන්න. ආයි කතා දෙකක් නැහැ. මේ දවස්වල ආයුධ ගාන එකමයි මගේ වැඩි. ගුවනවනෝ යහට මෙහට කට්ටිය හිතන්නේ මම වැටිලයි කියලා. වැටෙයි වැටුණට කමක් නැහැ. හැබැයි වැටෙන්නේ වනවල යහට මෙහට. මොකද ඥානාරාම ස්වාමීන් කඩුව බාර දුන්නේ ඒකට තමයි. මේක මස් වැද්දෙකුට දෙන්න යන්නේ මං. මන් දෙන්නේ නියම මනමේ කුමාරයාට. මම මනමේ කුමාරිත් නෙවෙයි. ඒ නිසා කඩුව හම්බෙලා තියෙන්නේ රිලෙවෙකුට නෙවෙයි. හොඳට මතක තියාගන්න. රජාට කොටන්නේ නැහැ. මෑසට කොටන්නේ. කෙටෙනවා මේ දවස්වල. ඒ මොකද අපි මේ සජීවීව සම්බන්ධයි මේ ඩයලොග් එකට. අපි සජීවීව සම්බන්ධයි මේ මොකද්ද කියන මේ විවාදයට. විවාදයට කියන්නේ සංවාදයට. ඊටාම සජීවී සංවාදයක් යන්නේ. මම මේ ආසාවෙන් බලා ඉන්නවා මේ ඔක්කොම කට්ටිය එකතුලා එක වේදිකාවක අපිට හම්බෙන දවසක්. ඊයේත් මං ඊමේල් එකක් දැම්මා. අනේ මේ මිනිස්සු මෙච්චර මේ අපි ළඟ ඉන්න බව අපි දන්නේ නැහැ. අපිට අමාරු කිය හිටියේ මේ සත්පුරුෂයෝ ගොඩාක් ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොමල දන්නවා රහසෙන් බඩු තියෙන්නේ ලංකාවේ කියලා. ලංකාවේ සංවිධානයක් තියෙනවා. ඉතින් අපි අතර මේ කටුකුචු ගාගෙන නටන්න පටන් ගත්තොත් බෑ. හැබැයි ඌවනම් ඉතින් කටුකුචු ගෑවයි කියලා ප්‍රධාන ගමනට බාධා වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ළඟ මේ සංඥා ප්‍රශ්නයක් තියෙන්නේ අපි ළඟ ඇත්තේ නැහැ කියලා මම පිළිගන්නේ. මොකද අපි කෙලිම කතා කරන්නේ හැබැයි අපිට අභිඥා ප්‍රශ්නයක් තියෙනවා. මේක විශිෂ්ට ඥාණයෙන් දැනගැනීම අපි මතිමතාන්තර තියෙනවා. අභිඥාට ගියට පස්සේ ඒක නැති වෙනවනේ. නැති වෙන්නේ මොකද මේ වාදකන මිනිහා නැති වෙනවනේ. මමයා නැති වෙනවනේ. යා නිර්ගුණ වෙනවනේ. යා ඊටර නිකන් වාතයට වාෂ්පීකරණ වෙලා යනවා. කොහේ ගියාද හොයන්න බෑ. පෙට්‍රල් ටිකක් උලඟට ගහගෙන ගියාට පස්සේ පෙට්‍රල් නැති වෙන්නේ නැහනේ. උලඟේ තියෙනවා. ඊටර ටිකක් ද්‍රව වශයෙන් තිබුණාට වාෂ්පීකරණ වුණාට පස්සේ නැති වෙන්නේ නැහනේ. ඒක වාතයේ තියෙනවා. ජලයේ ටිකක් වාෂ්පීකරණ වුණාට ජලයේ නැති වෙන්නේ නැහනේ. මේක වාතයේ තියෙනවා. ඉතින් අර ඒ ආකාර පඤ්ඤාති සටහන් පඤ්ඤාති තේරුම් ගන්න බැරි සංඥාව දන්නේ නැති එකට බඳ අභිඥා එක්කනට හිතා ගන්න බැරි යම් යම් කොටස් තියෙනවා නෑ මේක නම් වෙනස් වෙන්නෙම නෑ කියලා. ඉතින් ඒක තිබිච්චයි. ඒක 100ට ගාන සද්දේය සික්කාව සිද්ධා වුණාට කමන්නේ. හැබැයි භාවනා සිද්ධා පරිඥා සිද්ධා කරන්න පුළුවන් අපිට. අපි ඉන්නේ වැඩේනේ. අපි වතුරට බහැලා ඉන්නේ. මං නම් පැහැදිලිව කියන වතුරට බහැලා ඉන්නේ කියලා. ඔය කවුරු මොන જાති කෙරුවත් ඕනම වෙලාවක මම ඕනම තැනකට ලෑසි. සිච්චිත දෙනවා ගුණමෝදාන ඕනම දෙයකට අපි සූදානම්. කිසිම තැනක නැහැ. ඉන්නේ ඉස්සරහට ඕන කෙනෙකුට මං කතා කරනවා. ඒ කියන්නේ මයි ළඟ මේ වාද කරලා දිනන්න ඕනකම නෙවෙයි. මං ඉන්නේ ජොලිය බලපංකෝ. කොයි තරම් සතුටින්ද ඉන්නේ. ලක්ෂයක්වත් එක ප්‍රශ්න. ඒ ප්‍රශ්න නිසාම මට පුදුම ජොලියක් තියෙනවා. මයි ළඟ කීව දෙනෙක් කීවරදත් කතා කරලා කියනවා අනිසංස අසාධ්‍යයි කොරෝනා හැදිලා අපිට ආශිර්වාද කරන්න කියලා. මටත් සැකයි දැන් ආශිර්වාද කරන්න. මටත් හැදිලත් දන්නේ නැහැනේ. ඕක කිව්වොත් එimhe ලෝකෙම වැටෙනවනේ. මේ පින දානවා ස්වාමීන් වහන්සේ, සෙම දානවා සාන්ත හුස්ම ගන්න බෑ ස්වාමීන් වහන්සේ. අපේ පුංචයි මරනොත් එහෙම තමයි. මට දවස් 5ක් 6ක් මම මොයිට කරා. මලා හොඳටම කොවිඩ් සනීප කරපුව ආමතුරු පහුවෙන්ද නර්ස් කතා කරලා කියන ඔපරේෂන් එක කරලා ලෙඩ මලා. මැරලා තියෙන කොවිඩ් වලින්. මේ කොවිඩ් නැහැ කියලා හොඳටම සාතික කරපුව ආමතුරු. කොහොම කියන්නේ? ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න බරපතල වෙනකොට මට තේරෙනවා යකෝ අද මේ ළඟදිත් කියලා තියෙනවා මම දන්නේ නැහැ. මේ ආණ්ඩුවට ජග් ගන්න හදනේ මේ මට්ටමේ තීදි ආණ්ඩුව පවත්තන එක මදයි අප්පා. වාද විවාද මොන වුණත් මේ ආණ්ඩුවක් කියලා එකක් තියෙනවානේ. ආණ්ඩු ක්‍රමයේ හැටියට ආණ්ඩුවක් කවදාවත් වැටෙන්නේ නැහැ. අර එලිචිගේ තනබුරුල්ල වගේ. කොයි එල්ලෙල්ලේ තියෙනවා එහාට මෙහාට වැද්දි කට්ටිය බලා ඉන්නවා මෙලෙක් මත දැන් වැටෙයි අර කලේ වදිනකොට හිතනවා මේ කලේ වදිනකොට නම් වැටෙයි කියලා. ඉතින් කට දේව කකා පිටිපස්සෙන් ඇවිදිනවා මොන පිස්සිද.
වැටෙන්නේ නැහැ. වැටෙනවා ගිය ආණ්ඩුව වෙලා වැටිච්චලා වැටෙන්නේ නේද? මේ ආණ්ඩුව ඊට බොහොම ඉහළ මට්ටම. දැන් මේකත් වැනෙනවා. ජනාධිපතිතුමා මං කියලා දේලා කතා කළා අපිට මාස 60ක් හම්බෙලා තියෙනවා. තාම මාස 6ක්වත් ගිහිල්ලා නැහැ නේ. පොඩ්ඩක් ඉන්න වැඩ පෙන්නනකම් කියලා. ඔමින් අපේ තව මේ තුරුම්පු කාඩ් එළියට ඇවිල්ලා නැහැ. ඔයගොල්ලෝ උඩ නට කොච්චර නටුවා කවන ජනමාධ්‍යය දුන්නා ඕන තරම් නටන්න ඉඩ. උන් අරුමුන් ගා ගන්නවා. ආණ්ඩුවට මොකක්වත් වෙන්නේ නැහැ. මොකුණ ගන්නේ කවිට වැඩි අමාරු වෙනවනේ. දැන් කාටද දෙන්නකෝ ඉන්න මේ ආණ්ඩුව ගන්න කියලා කිව්වොත් උඹලා ගන්නවා. දැන් මං ඇහුවා කියලා මේ වැලිපාරදී සතිපාසල කරන වෙලාවේ මේ කවුරු හරි කැමතිද මේ සතිපාසලේ ඉන්න බබාලා කවදාද ජනාධිපති වෙන්න? එකෙක්වත් කැමති නැහැ. ඉතින් මං කව මල මගුලක් නේද මේ මම මහන්සි වෙන්නේ කවුරු හරි සතිපාසලේ ජනාධිපති වෙනකන් කියනකොට රේව තාමසෝ කතාලි කිව්වා ධම්මජීව වහන්සේට මේක තේරෙන්නේ නැහැ නේ. ওই ළමයි ඉන්නකොට ගෙදරතරේ අම්මලා තාත්තලා ජනාධිපතිට බයිනව ඇහෙනවානේ. ඉතින් ජනාධිපති වෙන්න කැමති විතර මේ. ඊට මම වෙන අගමැති වෙන්න කැමති නැහැ. ඒ බණින ගත්තම අම්මලා තාත්තලා මේ දරුවෝ ඉන්න තැන බලන්නේ නැතුව කුණුවර මේ බයිනවනේ. අය මම අධ්‍යාපන නැමැති වෙන්න කියලා එක් විතර අත උසනවා. ඒක නම් කමන්නේ අපි ඔය ෂේප් කරලා ගමු අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියලා. පොඩි එකෙක්වත් කැමති නැහැ. ඉතින් ඒ වගේ මේ කුරුසෙ ඉතිලා යන ගහලා ඔක මිනිස්සු කරන වැඩේ හොඳයි. මේ අපිත් මේ ඔක්කොම තියලා අම්මලා තාත්තලා දාලා ඇවිල්ලා මේ ඔක්කොම කරදර ASCII එක විනාඩියක් භාවනා කරනවා කියන්නකෝ. මොන තරම් ආශ්චර්යයක්ද? අපි මේ සම්පූර්ණ සංඥා පද්ධතියටම ගහනවානේ මේ සිවුර කියන්නේ පාරට බහැලා සිවුර පෙන්නකොට සංඥා ඔක්කොම මුල්ලේ. තට්ටේ වෙන්නනකොට සංඥා මුල්ලේ. ඕන කෙනෙක් පාරෙන් අයින් වෙනවා. අයින් වෙන නැත්නම් අයින්ව ඊළාට කැඩෙන්න වැලමිටින්. බයි බැදියක පල්ලද කිව්වම ඉවරයි. ඕන එකෙක් බයිනවා. ඊහර බුදුහාමරගේ අදිෂ්ඨානේ. ඉතින් මේ ගියත් දිව දික්කන ඉන්න උන්ට කරන්න බෑනේ. මුදුන්ට රැයට කාලා බුදියන්න ඕන. දැන් ඔය සිවුර දාගෙන ඉන්න කට්ටියත් ඔය වැඩේ කරනවා. මං කියන්නේ. සිවුරක් දාගෙනත් ඔය වැඩේ කරනවා. තාම සිවුරක් තියෙනවානේ. ඒ නිසා මේ සංඥා වලට ගහව බරපතල එහෙන පහරක් තමයි මේ ප්‍රවෘජ්ජා කියන එක. පබ්බජ්ජා කියන එක. ශ්‍රමණ කියන එක. භික්ෂු කියන නමට බුදුන්සේක පොඩ්ඩක් සුද්ධ කරා ලෝකේ තියෙන පද්ධතිය සම්පූර්ණ පයින් ගැහුවා. ඒකල ලෝකේ ටැග් ආශිර්වාදයක් ලැබුවා. වන්දන මොහාන පුණ්‍ය. නමුත් සංඝයාත් ඒ බ්‍රහ්මුණොත් සියල්ලම ඉන්නේ අභිඥා ප්‍රශ්නයක. ඒකට ඒ නිර්ගුණ විඥානේද සුගුණ විඥානේද සුප්පතිටිද අපපතිටිද ඒ කතා ඇත්තටම කොළු වෙනවා කතා කරනකොට. දැන් ලංකාවේ බුද්ධහමේ කවදාකවත් කතා කරන්නේ කොර වෙලානේ තියෙන්නේ එතන. මේ අනම්මනම් කතා කරනවා කතා කර හිටියට. ඉතින් එතෙන්ද යන්න හැම වෙලාවෙම හම්බෙයි කියලා හිතන්නත් එපා. ඒක බොහොම කලාතුරකින් වෙන යෝග. ඒක උනාට පස්සෙත් පරිඥාව ලැබෙන්නේ නැහැ. පරිඥාවේ ඒක භාවිත බහුලීගත කරලා ඉගට යන්න ඕන. ඉතින් ඒ නිසා සමහර විට කරන්නම බෑ කියලා මේක. නමුත් එහෙම නෑ. දැන් ගාක් අබෞද්ධ අය තාම පොන්චි ළමයි. යෝගික පිළික හැදිච්ච අය, කුඩු ගහන අය, විදරුවෝ මේ කරලා පෙන්නලා තියෙනවා. හිරකාරයෝ. ඒ නිසා අපිට ඒක එච්චර මහා ලොකු අමාරුවක් වෙන්න බෑ. ඒ නිසා මම මේ කියන්න පටන් අරගත්ත මේ සංඥා, අභිඥා, පරිඥා කියන වචන වලට අපේ ව්‍යවહાරේ ගොඩක් තියෙන සංඥා, විඥාන, පඤ්ඤා කියන එක. ඒ වගේම මේ ඒ ස්පර්ශයේ වගේ දේවල් වල අභිඥා පරිඥා වල තන්නේ කර භාෂාව විතරමයි ප්‍රශ්නයක් තියෙන්නේ. සත්තුන්ට මේ ප්‍රශ්න නැහැ කතා කරන්නේ නැති නිසා. උන්ගෙත් ඇති කතාවක් අපි දන්නේ නැහැ. උන්ට කවදාවත් දික්කසාදත් නැහැ, කසාදත් නැහැ, සල්ලිත් නැහැ, උද්දමනත් නැහැ. උන්ට මං හිතන්නේ මේ කොවිඩ් වැටේනවද කියලා. මේ රට ඇරියද බැහුවද? ජනාධිපති කවුද? ජනාධිපතිට විශ්වාස භංග යෝජනාවක් එහෙම ඇවිල්ලා තියෙනවා උන්ට තේරෙයි කියලා හිතනවා. ජනාධිපති හිටියොත් නෑ මගේ රටේ ඉන්න හැම කුරුල්ලෙක්ම දැනගෙන තියෙනවනේ මම කවුද ජනාධිපති කියලා. කවුද ගණන් ගන්නේ? ඇයි අපිට එහෙම ඉන්න බැරි? අපි හිතන ඒක නිර්ගුණ විඥානය කියලා. මේ අඥාන උපේක්ෂාව කියලා නෑ. ඔක්කොම දැනගෙන ඌව සත පහකට ගණන් ගන්න තු ඉන්න පුළුවන්. හැම කෙනාම කරන්නේ අර පුංචි කොටසක් අරගෙන ඒක විශාල කරලා පෙන්නන දේ. ඒක තමයි මේ සංඥා අභිඥා පරිඥා කියලා කියන්නේ. අපි දැනගන්නේ එහෙම ගන්න නැත්තේ නෑ. එහෙම එකක් තියෙනවා. හැබැයි ඔය අඳින්නත් එපා. කවුරුත් නේ කඩේ යන්නත් එපා. මුදීම කඩේ යන ව්‍යාපාරයක් මේ ජනමාධ්‍ය කියන්නේ. අධ්‍යාපනය කියන්නේ. මේ පොත්පත් කියන්නේ.
භාෂාව කියන්නේ. ව්‍යාකරණය කියන්නේ. ඒක හොඳට ඉගෙන ගන්න. හැබැයි ඒක liverලා අතරලා දාන්න. ඒක ආමර්ෂණය කරන්න, පරාමර්ශණය කරන්න එපා. හොඳට ව්‍යාකරණය හොඳට දැනගන්න. අයියෝ ඕක වැඩක් නැහැ. භාෂා ව්‍යවහාරයව ගණන් ගන්න නැහැ නේ. මිනිස්සු කියන දේනේ වැදගත්. ওই ව්‍යාකරණ වලට මිනිස්සු කියන්නේ මෙහෙව් රටේ රංචා කොට ඉපදීලා රුණු රටට මා දීලා උලව්වේ කහට පොතු කකා කටහම යන්නායේ මම දෙයිනේ මගේ වායේ රකෝ මොන ව්‍යාකරණද? රංචා කොට ළමයි ලියන්නේ. ඊළමයේ භාෂාවල් අරගෙන කට්ටිය කියනවා මෙන්න බඩු. ඊළමයා දන්නේ නැහැ. ඊළම කියන්නේ මේ මිනිහෙකුට කණ්ඩ දීලා මට මේ කරදරේ මේ බුලත් ටිකක් කා ගන්න නැහැ. කහට පොතු කකා කටහම යන්න අය අනේ ඒ උනට මගේ වායේ හැම දෙයියනේ රකෝ රජ්‍ය දෙයියන් කතා කරන්නේ බලු හුකුට කතා කරන. මේ වරේ යකෝ මගේ වායේ රකපයි යකෝ. පාතාවි වරෝකේ නෑනේ ව්‍යාකරණ. ඒ උනට රට යුව අමතක කරන්නේ නැහැ. ඒ නිසා දැන් අපි යන්න හදන්නේ මහා දෙයියේ මේ අන්තිම කැලලට ඇවිල්ලා තියෙන්නේ මජ්ජේ සූත්‍රයේට. ඒ නිසා මේ භාෂා ව්‍යාකරණය විසින් අපිට ගහලා තියෙන ඇස් බැඳුම අද තියෙන තාක්ෂණයත් එක්ක දෙගුණ තුන්ගුණ වෙලා තියෙනවා. මං විතර තාක්ෂණය පාවිච්චි කරන එකෙක් නෑ අද මේ වෙනකොට. මං විතර භාෂා පාවිච්චි කරන එකෙක් නෑ අද වෙනකොට. මම පුළුවන් තරම් ගෞරව කරනවා ඒක දැනගෙන අතහැරලා දාන්න. දන්නේ නැතිකල් මයි ළඟ නොහුරු බියක් තියෙනවා ඔකට. මම මරණකම උත්සාහ කරනවා ඒකල පෙන්ලා දෙනවා මේ භාෂාවේ අපි පැටලිලා තියෙන sannivedanaye පැටලිලා තියෙන කමඨාන් සුද්ධ කිරිල්ලේ පැටලිලා තියෙනවා. හැබැයි මට පේනවා දැන් ඒකට වේදිකාව සකස් වෙලා තියෙනවා කියලා. මම නැතුව ඒ වැඩේ කියලා දෙන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඒකට නිදර්ශනයක් තමයි පසුගිය ඊයේ ඉවරෙච්චි භික්ෂුන් වහන්සේලාගේ මේ රිට්‍රීට් එක ඒ පොඩි හාමුදුරුවෝ අල්ලනවා. පළවෙනි දවසේ නම් හෝප්ලස් 18 දිනක් කමටන් වාර්තා කියව මොනවත් කියන්න තේරෙන්නේ නැහැ. නැත්නම් ඊයේ වෙනකොට කවිත් කියලා තාම ලස්සනට ඒ ඉස්සරහට ආවිලා කෙලිම කතා කරලා කියනවා මේකයි කියලා. ඒ නිසා ඔය හාමුදුරු ටික හදලා ගත්තා නම් ඒ පුළුවන් කට්ටිය හදලා ගත්තා නම් මම හිතන්නේ මේක එච්චර මේ බාහිර දූර කෘත්‍ය මම මේ අනවශ්‍ය විදිහට හැලු කරන්න හදනව නෙවෙයි. නමුත් කරන්න පුළුවන් කියලා මම හිතුවේ නිසා අපි කියවලා බලමු. මේ මජ්ජේ සූත්‍රයේ පළවෙනි මතය තමයි අපි ඇහුවේ දෙවෙනි මතයේ ඉඳලා ඉදිරියට යන්න. මෙහෙම ප්‍රකාශ කළාට පස්සේ දෙවෙනි ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ මතය මෙහෙම ප්‍රකාශ කරනවා. අපි ඒක සාරාංශ වශයෙන් කෙටියෙන් සඳහන් කරමු. ඔය රටාවමයි ඒ පිළිතුර. මූලික වචන ටික විතරක් සඳහන් කිරීම සෑහෙනවා. ඒ ස්වාමින් වහන්සේගේ මතයට අනුව එක කොනක් අතීතය, දෙවෙනි කොන අනාගතය, මැද වර්තමානය, පච්චුප්පන්නය, මහුම්කාරිය තණ්හාව. එහෙම ප්‍රකාශ කළාම තුන්වෙනි ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. එක කොනක් සුඛ වේදනාව, දෙවෙනි කොන දුක් වේදනාව, මැද අදුක්ඛම සුඛ වේදනාව, මධ්‍යස්ත නොදුක් නොසුව වේදනාව, මහුම්කාරිය තණ්හාව. හතරවෙනි ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. එක කොනක් නාමය, දෙවෙනි කොන රූපය, මැද විඥාණය, මහුම්කාරිය තණ්හාව. පස්වෙනි ස්වාමින් වහන්සේ නමක් තවත් මතයක් ඉදිරිපත් කරනවා. එක කොනක් ආධ්‍යාත්මික ආයතන 6, දෙවෙනි කොන බාහිර ආයතන 6, මැද විඥාණය, මහුම්කාරිය තණ්හාව. හයවෙනි ස්වාමින් වහන්සේ තමාගේ මතය ඉදිරිපත් කරනවා. එක කොනක් සක්කාය, සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටම නමක්. සක්කාය දිට්ඨිය කියන තැන කියන සක්කායයි. දෙවනි කොන සක්කාය සමුදය, සක්කායෙහි හට ගැනීම. මැද සක්කාය නිරෝධය, මහුම්කාරිය තණ්හාව. මේ විදිහට විවරණ 6ක් සභාව ඉදිරියට ආවට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් යෝජනා කරනවා, "ඇවැත්නි, අප අතරේ මේ විදිහේ යෝජනා 6ක්ම ඉදිරිපත් වෙලා තියෙනවා. අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් මේ කාරණේ වාර්තාව ඉදිරිපත් කරමු. භාග්‍යවතුන් වහන්සේ යම් ආකාරයකට මේකට විවරණය දෙනවා නම් ඒ ආකාරයට දරා ගනිමු" කියලා. ඒකට එකඟ වෙලා ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වාර්තාව ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. "කස්සනුකෝ බන්තේ සුභාසිතං, කාගේ කීමද හරි?" බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර: "සබ්බේසං වෝ භික්ඛවේ සුභාසිතං පරියායේන." මහණෙනි, නුඹලාගේ 6 නමගේම කීම් ඒ අතින් බලනකොට පරියායෙන් කියලා කියන්නේ එක් අතින් බලනකොට
ඒ හැම එකක්ම හරි. නමුත් මම පාරායන වග්ගයේ මෙත්තේය සූත්‍රයෙන් මේකයි අදහස් කළේ. එනම් පස්ස එක අන්තයක්, පස්ස සමුදය දෙවෙනි අන්තය, මැද නිරෝධය, තණ්හාව මැහුම්කාරිය. මේ විදිහට පිළිතුරු දීමෙන් අපට පෙනෙනවා මේ ගාථාවේ ගැඹුරු අර්ථයක් වගේම පුළුල් අර්ථයකුත් තිබෙන බව. මේ විවරණ 6ම හරි. දැන් අපි බලමු මේ විවරණ 6 ටිකක් තේරුම් ගන්න. මොනවද මේ? ඇත්ත වශයෙන්ම මේ විවරණ 6 විදර්ශනා කර්මස්ථාන 6ක් හැටියට අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවනි. ප්‍රායෝගික වශයෙන් වටිනාකමක් ඇති ගාතාවක් මේක. මේ විවරණත් ඒ වගේයි. දැන් මෙතන මේ කියවෙන මේ සිබ්බණිය, මේ මෙහුම්කාරිය, එහෙම නැත්නම් ගෙතුම්කාරිය මොකද්ද කරන්නේ? පළවෙනි විවරණය අනුව ස්පර්ශ අන්තය, ස්පර්ශ සමුදය, ස්පර්ශය හට ගැනීම කියන අනිත් කොනත් එක්ක ගැටලනවා. ඒ මැද තිබෙන පස්ස නිරෝධය අමතක කරලා, නොතකා හැරලා. ස්පර්ශ නිරෝධය කියන මේ මැද තිබෙන ධර්මය යටයි අවිද්‍යාව තියෙන්නේ. ඒක නිසායි අර මජ්ජේ මන්තා න ලිප්පති. මැද තිබෙන ධර්මය තේරුම් ගත්තොත් එතන විමුක්තිය. තණ්හාවෙන් මිදුණා. එතකොට මැද තිබෙන ධර්මය ගැනයි අපේ විශේෂ අවධානය යොමු විය යුත්තේ. මේකදී ඇත්තටම භාවනා කරනකොට මම ඒකයි කියන්නේ කමඨාන් සුද්ධ කිරීමේ යම් ප්‍රගමණයක් තියෙනවායි කියලා. කෙනෙකුට ස්පර්ශයක් දැනෙන්නේ ස්පර්ශයේ සමුදයත් එක්ක හැප්පෙන දෙයක් තියෙන්න ඕනේ, හැප්පෙනවා. හැප්පෙන දෙයක් නැතිකොට හැප්පෙන දෙයක් නැති බව දැනගන්න බෑ. හැප්පෙන දෙයක් තියෙන තාක්කල් දැනගන්න පුළුවන්. ඉතින් ආස්වාසේ තියෙන තාක්කල් ආස්වාසේ මෙනෙහි කරන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ආස්වාසේ නැති වුණාට පස්සේ පිට ගියේ හිත කොහෙද ගෙනත් යන්නේ? මොකේ ගෙනත් යන්නේ? නැත් කවදාවත් එහෙම ප්‍රශ්නයක් ප්‍රායෝගිකව එන්නේ නැහැ. මූල ධර්මානුකූලව නගන්න පුළුවන්. අපි හැම දෙයක්ම හිත පිට ගියාම ගෙනලා ආස්වාසිය තමයි නතර කරන්නේ. නමුත් භාවනා කරනකොට ආස්වාසිය අනිත්‍ය. ඒක තැනක් තියෙන ආස්වාසිය දැනෙන්නේ නැහැ. ඉතින් දැනෙන්නේ නැති තැන ඉන්නකොට පිට ගිය හිත ගෙනලා කොහෙද නතර කරන්නේ? නමුත් මේ දැනෙන තැන විනාඩි 5කින් නෙවෙයි හම්බෙන්නේ හැම හුස්මක්ම ඉවර වෙන්නේ නොදන්නා තැනකින්. ඒ හුස්ම නැතිවීම මේ හුස්ම ආස්වාද ප්‍රසාද දෙකේම නැතිවීම නෙවෙයි ආස්වාසියත් නැති වෙන තැනක් තියෙන එක අපි දන්නේ නැහැ. ඒ තමයි මජ්ජේ මන්තාන ලිප්පති කියලා. කියන්නේ මැද අහුවෙන්නේ නැහැ අපිට. ඊට පස්සේ ටික වෙලාවක් හොඳට ගුරුවරයෙක් කරද්දී භාවනා කරොත් දෙකම නැති වෙලා යනවා. ඒකත් අකරතැබ්බයක් විදිහට තමයි තියෙන්නේ. ඒක නිදිමත ඇවිල්ලා කරකිලා වමනේ ගිහිල්ලා කොරෝනා හැදිලා. ඒ කොරෝනා කියන්නේ ඕකට තමයි. මේ හුස්ම ගන්න බැරුව යනවා. මතක නැති වෙනවා. මතක නැති වුණාට පස්සේ ඔක්සිජන් සිලින්ඩර් පේන්න තිබුණත් උන් මැරෙනවා. ඔක්සිජන් සිලින්ඩර් පේනකොට ආම හුස්ම ගන්නවා මේ. ඒත් මැරෙනවා. ඉතින් අවශ්‍ය වෙලා තියෙන්නේ මට විශ්වාසයක් තියෙනවා මට හුස්ම ගන්න පුළුවන් කියලා. ඔක්සිජන් සිලින්ඩර් වැත්තක දාලා නිකන් පොලිතින් බෑග් එකක් තියන්න බෑ නැති පණේනවා. ඉතින් ඕන තරම් දැන් ඔය ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකක් ගෙදර හදා ගන්න පුළුවන්. ඔය කිසි ඔය මහා ලොකු දෙයක් නැහැ. දැන් මේ හැම ඉස්පිතාලෙම හදලා තියෙන. ඒක දකින්නකොට ලෙඩාට ලොකු සතුටක් ඇති. ඒ ලෙඩා ඇත්තටම කලිමුත් ඒක දන්න කෙනෙක්. නමුත් ලෙඩ වුණාට පස්සේ ඒ සෙල්ලම් බෑ. ඒ වගේ හැම හුස්මක්ම ඉවර වෙන තැන නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස දෙකම ඉවර වෙන තැන සෑහෙන හරියක් වෙවුලනවා, පෙන දානවා, දඟලනවා, හුස්ම ගන්න බැරි වෙනවා, හයියෙන් හුස්ම ගන්නවා, නැත්නම් නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් නැගිටලා යනවා මේ අරමුණ නැති වුණා, සතිය නැති වුණා, ගුරුවරයා හොඳ නැහැ කියලා. ওই ටික තමයි පහුගිය අවුරුදු 200 300 ලංකාවේ වෙලා තියෙන භාවනාකාරයෝ අතර. කවුරක්වත් මේක සුද්ධ කරලා දුන්නේ නැහැ. කවුරක්වත් මේ මජ්ජේ සූත්‍රේ තේරුම් ගන්න තිබුණේ නැහැ. ආස්වාසේ සමුදයයි ආස්වාසේ ස්පර්ශය දෙකම එකයි. සමුදේ ස්පර්ශ වෙන්න සමුදේ උනේ නැත්තම් ආස්වාසයක් වෙනවා දැනුනේ නැත්තම් ආස්වාසේ නැහැ. ආස්වාසේ ඇති වෙන්නේ ආකාර ලිංග නිමිති උද්දේශ කියන හතර තියෙන්න ඕනේ. ඒ නාස්පුඩු පුරවාගෙන යනකම් කොහෙද තිබ්බේ ආස්වාසේ? තිබුණා සමුදයත් නැහැ ස්පර්ශයත් නැහැ. ඊට පස්සේ හොඳට බලන ඉඳලා ඉවර වෙනකොටත් මේ දැක නිරෝධේ වෙනවා. හිත පයින්. හිත කියනවා දැන් ආනපනේ නැහැ. ආස්වාසිය නැහැ. ප්‍රස්වාසිය අල්ලන්න පුළුවන්. ප්‍රස්වාසිය අල්ලන්නේ සමුදයත් එක්ක. ආස්වාසිය අල්ලන්නේ සමුදයත් එක්ක. ළමයා හම්බ වෙන එකට අපි පාටි දාන්න ළමයා මැරෙන්නට කැමති නැහැ. තියු කුණු හරපයක් නෙමෙයි ලෝකේ තියෙන්නේ. ළමෙක් හම්බ වෙනකොට මුල් ගලක් තියෙන දවසට කෙල්ලෙක් ලොකු වෙන දවසේ එනකොට අම්මෝ තියෙන සන්තෝෂ කෙල්ලෙක් තනිස් කෙරුවයි කිව්වොත් මොන තරම් කැත වැඩක් දප්පා එහෙම කරන එක හොඳ නැහැ. කිල්ලෝ ඉන්නේ මොනව මල් තියෙන බඹරුන්ට නැතු කාටේ මේගොල්ලෝ මේ නීතියක් හදාන්නේ මේ කෙල්ල මෙයාගෙම තනිස් වුණාට කමන්නේ
හැබැයි මේ අල්ලපු ගෙදර ගමේ බවුලන්ට කමන්නේ ගමේ කජුපුලන් කාට. පිට බවුල ඔයිල කෑවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සමුදයත් එක්ක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඔය හැම සමුදයක්ම නිරෝධ වෙනවා. ඒකට ගියාම පිළිගන්න කෑ. එතන මජ්ජේ මන්තා. එතන අහුවෙන්නේ නැහැ. ඉතින් භාවනා කරනකොට කියනවා හුස්ම නැති වෙනකම් ඉන්න එපා. නැති වෙන බව දැක්කනම් බලන්න පළවෙනි ආශ්වාසෙම නැති වෙන හැටි. පළවෙනි ප්‍රශ්වාසෙම නැති වෙන හැටි. එන කලන්ත හැදෙනවා නම් ඉතින් කලන්ත හැදෙන්න එපා. මෙතකත් ඔච්චර කල් ගත්ත හැම හුස්ම කෝටියක්ම 2 කෝටියක්ම 3 කෝටියක්ම ඔතන ඉවරලා තිනවා. දන්නේ නැතිකම තමයි ආශිර්වාදේ උනේ. නොදන්නකමේ වාණිසන්තෙන් තමයි ජීවත් වුනේ අපි. දැන් ඒක දකින්නකොට මෙන්න වෙවුලනවා. මෙන්න නාසිකාග්‍රේ කහන්න පටන් ගන්නවා. මෙන්න ඇඟිලි තුඩු නලියනවා. මෙන්න ඉන්න බෑ පණුව නලියනවා පේනවා. දැක්කොත් පේනවා බැලුවොත් පේනවා. ඉතින් ඒ කාරණාව අද පැහැදිලිව ප්‍රකාශ කරලා සෑහෙන පිරිසක් කියනවා මට හොඳට හුස්ම යනකම් ඉන්න පුළුවන් මට දැන් බයකුත් නැහැ. මට මේක බලන්න ඉන්නත් පුළුවන්. ඒක පිළිගත්ත ගමන් පුදුම සාන්තියක් එතන තියෙනවා. ඉතින් මම ඊයේ දවසේ මාර නැති වෙච්ච පොතක කාරණා හොයාගත්තා. හර්බර්ට් බෙන්සන් කියන එකනා ගාක් පරිශන කළ තියෙනවා ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් ගැන. ඒකේ විනාඩි 20ක් මන්ත්‍රයක් ජප කරනවා. මන්ත්‍රේ කාටවත් කියන්නේ නැතුව දවසට දෙසරයි. ඉගෙන ගන්නකොට ෆස්ට් ක්ලාස් ගන්නවා. පන්තියට ගියාට පස්සේ මේ ඔෆිස් එකට ගියාට පස්සේ පුදුමාකාර ක්ලැරිටි එකක්. මේ මනුස්සයා හાર્ට් ස්පෙෂලිස්ට් කෙනෙක්. මෙයා මේක කරලා බලනවා. කල්බල පරිශන කරනවා. පරිශන කොට මේ මන්ත්‍රයේද මේ මැජික් එක තියෙන්නේ එතන මට දැන් විවේක වෙන්න ඕන කියලා පටන් ගන්න හිතවිල්ලද කියලා. මට දැන් විවේක වෙන්න ඕන කියලා මන්ත්‍රයට ගියාම විවේක වෙනවා. මියා ඊට පස්සේ බැලුවා විවේක වෙන්න ඕනේ කියලා හිතන මම දැන් භාවනා කරන විවේක වෙන්න කියන මට භාවනා වෙලා ඉවරයි. එයා ලියව පොතක් මම ඒකයි ඇරියේ රිලැක්සේෂන් රෙස්පොන්ස් කියලා. දැන් 86 විතර ලියලා තියෙනවා. ගියා ඇමරිකාවේ වෛරල් ගියා 2000 මිනිහා රිවයිස් කළ පොත ලියලා එයා කියනකොට ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් ඕනේ නැහැ මන්ත්‍ර ඕනේ නැහැ මේ යෝග ව්‍යායාමයක් කරන්න හත ආසනයට යන්න මැරලා වගේ වැටලා ඉන්න රිලැක්ස් වෙනවා ඕනම දෙයකින් කරන්න පුළුවන් කියලා ගැහුවා හැබැයි දැන් ඉන්ටර්ප්‍රිට් කරනවා ඒක ඒ කියන්නේ සතිය තමයි කියලා සතියදී මොකද කරන්නේ මොනවද නොකර ඉඳලා බලනවා මම මේ නොකර සිටීමෙන් මට සීලම සම්පatti ලැබෙනවා තාතන සම්පatti ලැබෙන කියලා ඉන්නකොට මේක සතියට මොන හරි බලාපොරොත්තු වෙච්ච එකට පෙන දානවා සතිය කියන්නේ මොකක්වත් නැහැ මේ විවේක වෙන එකයි කියලා දැනගත්ත එකට විවේක වෙන්න ඕනේ කියනකොට වැඩ වෙලා ඉවරයි ඒකේ ප්ලාසිබෝ කියන පොතේ කෝට් කරලා පෙන්නනවා බෙහෙතක් දෙන්න ඕනේ නැහැ බෙහෙතක් දෙනවා කියලා ටැල්කම් පවුඩර් ටිකක් දුන්නත් හනීප වෙනවා බෙහෙතක් දෙනවයි කියලා මතුරුලා වතුර ටිකක් දීපම හරි. මම යාර පොඩි ආම්රණ්ඩියේ කියලා දුන්නා. යාර බ්‍රාහ්මණක මුස්තාම්සු ගාවට හරීම සිල්ලන් තාම ඉන්නවා. ඔය කොවිද හම්සන් ගුරුනාංශේ යුනිවර්සිටි එකේ විශ්වවිද්‍යාලේ ඉන්නේ ආම්සු මම හිතේ පොඩ්ඩ මොකක් හරි කින් පොඩ්ඩක් තරහ වෙලා තියෙනවා. මේ කමන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ බ්‍රාහ්මණ ගමනේ. ඉතින් ආම්සු ගාවට ඇවිල්ලා තියෙනවා දතේ කැක්කෝ හොන්දටම අමාරු මිනිස්සෙක්. ඒ ආම්සුත් බර වැඩක. යා උන්දේ මොනවක්වත් කරන්න බෑ අපිට කොරෝනා හැදිච්ච දෙන්නයි ඉස්පිතාලෙට ගෙනියනකොට තිබුණේ අමාරුව. උද්දටම අමාරුයි. චන්ද්‍රතරන්ට ඊට වැඩිය අමාරු නෑ ඒ වෙලාවට මගේ වෙලාවට. පුනෝක නෑ රොකට් එකේ ඇදලා අරින්න මොකෝ හොම්ම ගන්න බෑ. දාගෙන යාමතු ගෙවල වතුර විතර ගේන්නෝකේ වතුර ගෙන ලෙවල්ලා යාමතුළු බුද්ධෝ බුද්ධා බුද්ධේ බුද්ධ බුද්ධා බුද්ධයන් බුද්ධම් බුද්දේ බුද්ධේ මේ අට ශරීර මේක මේ කියෝලා මම ඊයේ පොඩි ආමරු කියලා කියව ගත්තා. මේක බොණ්ඩේ ගුණ ටක් ගාලා හනිවුණා. සෙල්ලම් නෙවෙයිනේ බුද්ධ වචනේ වර්ණකපුවම අත්ආකාරයකට. ඉතින් අමාරිසය කියනවා බල්ලෙක් කියනවා නම් නිකන් දුවන්න එපා. ඔට මතරත් මතුරුනද ඒක මතුරන්න ඕනේ කිව්වා මේ අතක් විතර දිග හොඳ කිතුල් පොල්ලක් අරගෙන 108 සැරයක් මතුරුලා හොන්දට දෑත බදලා ගහන්න එක ඔළුව මැදට. හරියටම කීකරු වෙනවලු බල්ලා. මන්තරයක් තියෙනවා
ඒ මන්තරේ හොඳ කිතුල් පොල්ලක් අරගෙන දෑත බදලා කන් දෙක මැදට ගහන්නේ ගොල්ලෝ ඉංජු කුක්කා උසි උසි ඉංජු කුක්කා උසි උසි ඉංජු කුක්කා උසි උසි කියලා 100ට විතර මතුරුනේ ගොල්ලෝ. මතුරු ගාන්නේ ගොල්ලෝ හරියට පිස්සු බල් රෝගය හැදෙන්නෙත් නැහැ බල්ලා කීකර වෙනවා. ඉතින් අර රොබර්ට්සන් බින්සන් එයා ඒක කතා කරලා පෙන්න මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ. මේ හිස්තේ පිළිගන්නේ නැති එක තියෙන්නේ. හුස්ම ගෙවෙන බව පිළිගන්නේ ඒකට කලන්ත වෙන ගතිය තියෙන. ඉතින් නිවන ලැබෙන්නේ නැහැ. නිර්ගුණ විඥානයක් තියෙන බව පිළිගන්නේ නැහැ. අනිදර්ශන විඥානයක් තියෙන බව පිළිගන්නේ නැහැ. අතම්මේතාවයක් පිළිගන්නේ නැහැ. අපපතිත විඥානෙත් දැ පිළිගන්නේ විඥාණයට ජග් ගන්නවා. ජග් ගන්න එක තමයි සමුදේ කියන්නේ. සමුදේ වෙනකොට ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශය නැති වුණොත් සමුදයක් නැහැ. දී නැති වෙන වෙලාව. ඒක අපිට ස්පර්ශ වෙන්නේ නැහැ කියලා, සතිය වඩන්න බෑ කියලා, මෙනෙහි කරන්න බෑ කියලා, ඒක මාසිසාරට මෙනෙහි කරුවේ ටැකල් කරේ එනේන දේ මෙනෙහි කරන්න කිව්වා. ආස්වාසල ප්‍රසාසල පස්සේ දැන් ආස්වාස ප්‍රසාර නැති වුණාට පස්සේ මෙහා බලාගෙන ඉන්නවා කමඨාන් සූත්‍රකන් දවස් එනකන්. දැන් මෙනෙහි කරන්න කිව්වා. දැන් මෙනෙහි කරන්න දෙයක් නෑ. එන ඉන්නවා කියලා මෙනෙහි කරනවා. දැනනවා කියලා මෙනෙහි කරන්නෝ. ඉතින් යාට තියෙන ආස්වාසේ නැතුව මෙනෙහි කරන්න බෑ. ආස්වාසේ නැත්නම් ස්පර්ශය නෑ. ඔතන නිවන. ආස්වාසේ සම්බන්ධ නිවන එතන. ප්‍රස්වාසයේ සම්බන්ධ නිවන ප්‍රස්වාසයේ නිමාව. ආතතිය පිළිබඳ නිමාව තමයි ආසතිය නිරෝධය. මේක ගණන් ගන්න නැති එක తాවකාලික දෙයක්. ආස්වාසෙන් ප්‍රස්වාසයේ නෝනේ ආතතිය නිරෝධ අසහනේ එනවනේ කික මේකම අල්ලගෙන කොත්තුරෝ ටික ගහිටියට ඒක අල්ලගන්න බැරි බව මේ මං එදා කියවපු මහා භාරතේ පොතේ තියෙනවා. ඒක දුෂ්කරයි. ඒසා ඒක මහා භාරතේ කියන ගන්න එපයි කිය. එහෙම එකක් තියෙනවා නිර්ගුණ විඥානයක් අදහන්න බැරි ගතියක් තියෙනවා කියන ගන්න එපා. අපි උගලෙන් දෙන්න භක්ති මාර්ගේ. ඉතින් මේ සීරම කැමැති කරුණාවට. කවුරක්වත් කැමති නැහැ මේ වගේ වෙලාවක ප්‍රඥාව දාලා මේක පිළිගන්න. ඒක තමයි මේ සර්වචනාංශේ පෙන්ලා තියෙන්නේ. මම මහණෙනි ඔයගොල්ලෝ හයක් අර්ථකථන දුන්නට මම කිව්වේ ස්පර්ශය ස්පර්ශ සමුදයත් ස්පර්ශ නිරෝධයත්. නිරෝධය අහුවෙන්නේ නැති වෙන තමයි සිබ්බණී ගැට දාන්නේ. එනේන දේ අල්ල මෙනෙහි කර කර ඉන්නවා. ඔබ එකක් අල්ලලා මෙනෙහි කරමන් බලන්න. මෙනෙහි කරන දේ නැතුව යනවා. ඒකෝට දැන් අල්ලන්නේ මොකද්ද? ඉතින් කියනවා මම දැන් මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ මට දැන් මොකද වෙන්නේ ස්වාමීන් වහන්සේ ඊගාට මොකද්ද කමඨාන ස්වාමීන් වහන්සේ මොකද කිසිම දෙයක් එimhe ඉවර වෙයි කියලා මේ දවස් 7න් පැය 7න් මිනී කිරීම 7කින් ඉවර වෙයි කියලා කවුරක්වත් හිතුවේ නැහැ. මොකද ඒ තරම්ම නහය තියෙන නිවන තියෙන නහයට පිළිගන්නේ නැහැ. මොන જાති කරුවත් පිළිගන්නේ නැහැ. හිතනවා මේ ලෝකේ තියෙන ප්‍රශ්න ඉවර කරලා එක්ක ගෑණි දික්කසාද කරලා දරුවෝ දීක දීලා පිටරට ගිහිලා කීයක් හරි හම්බ කරන ඇවිල්ලා රස්සාවක් කරලා පස්සේ නිවන් දකින්නේ. ඉතින් ඔක්කොම මාර්ගපාක්ෂික දේවල් නේ. ඔයගොල්ලෝ මේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳනකම් හිටියොත් එහෙම අපිට වෙලාවක් හම්බෙද භාවනාවක් කරන්න පිස්සු. එක එක ප්‍රශ්න ආර්ථික ප්‍රශ්නත් එනවා. ඔක්කොම තියදී භාවනා කරන්නේ. ඔක්කොම තියදී කරන්නේ. එච්චරයි කියන්න ඕන. ඕක තියෙනකොට මේකක් තිබ්බ ගහලල්ල. ඒක තියෙනකොට මේකත් ගහලල්ල. ඒක තියෙනකොට මේකත් තිබ්බ ගහලල්ල. අම්මත් මැරලා තාත්තත් මැරලා උඹ හුස්ම ගන්නවා. උඹ හුස්ම ගනි. මේක මගුලක් වෙලා තියෙන. අම්මට අරකයි මේකයි තාත්තට අරකයි මේකයි අල්ලපු ගෙදෙට්ට අරකයි මේකයි මේ ඉස්සරහට එන දෙයක් එන දෙයක් ඕන මගුලක් කරපන් අම්මයි තාත්තයි කියලා හිතාගෙන. නමුත් ඔව්ව විසඳලා නම් ගොයියෝ කද්දාකත් කොට එන්න බෑ. පුත්‍රජනසේක හොඳටම දැනගෙන තමයි ඒ කායනෝ අයම් බික්ක වීමක් ගෝ කිව්වේ. අපේ උන්දලාට ඒක විශ්වාස නැහැ. ඒ කායන මාර්ගයට යන්නේ ඉස්සලා මේ මල් තට්ටුව තියෙන්න ඕනේ, කපුව පච්ච වඩම් බැඳගෙන තියෙන්න ඕනේ, දෙකොන පන්දම් හදලා තියෙන්න ඕනේ, දුම්මල ටික තියෙන්න ඕනේ, ඉන්ෂුරන්ස් තියෙන්න ඕනේ, ඇම්බියුලන්ස් එක තියෙන්න ඕනේ, දොස්තර ඉන්න ඕනේ, නලාව තියෙන්න ඕනේ. අනේ පිස්සු හැම දොස්තර කෙනෙකුටම පිස්සු කොවිඩ්. මට නම් ඉස්පිරිතාලේ යන විතර නොදකින් නොපතන් දෙයක්. අනේ මට කරන්න එපා ඔය වැඩේ. මේ මගේ කාමරේට ගෙනත් දාන්න මැරෙන්න. ඔයගොල්ලන්ගේ බය තිබුණාට මට කරන්න දෙයක් නැහැ. අද උදේ පාන්දර 7 කොටිය කියනවා බ්ලඩ් ටෙස්ට් කරන්න යන්න තියෙනවා. කන්නාඩි ටෙස්ට් කරන්න යන්න තියෙනවා. මං කො මිනිස්සු 7 කොටිය දාලා ඔය දෙකට කොළඹ යනවයි කියන්නේ අද වගේ වෙලාවක ප්‍රබාත් පිස්සු. මේ සංඝ උපස්ථානයක් කරනවා. කොච්චර කිව්වත් එයාමරෝ කියලා නොයා බෑ කියලා. මට මොනව කරන්නේ? මම මොනව කරන්නේ? ඒක නම් එයාගේ නිවන. ඒක නම් ප්‍රබාද්‍ය මෛත්‍රිය.
අනේ ඉතින් මේ සාධනේ කරගල්ලා. මොකද ඒක නෙවෙයි නිස්සන්නවනේ හැදුවේ. අපි මේ වගේ විවේක ස්ථානයක් දාලා මේ කොහෙද යන්නේ? ඉස්පිතාල නෝනත් අපායටුණත් යන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් හිත හදාගත්ත මනුස්සයා ගියොත් යම රජුර බහැලා යයි. දැන් අපි ගියොත් යමපල්ලෝ ඇවිල්ලා අපි ඇදගෙන ගිහිල්ලා ලෝදියත් වක්ක liverනට පස්සේ තමයි යම රජුර වහන්නේ කාටද යක ලෝදිය වැක්කර ඔයාට වැක්කරට දෙන්නේ. ඔක බොනවා බීලා නිකන් ඉන්නවා. ලෝදිය වැක්කල වැඩ පොඩ්ඩක් මෙහාට එපන් කිව්වොත් මේ ධම්මජීව හඳුරන්නේ අයියෝ සමාවෙන්න මේ අපේ කට්ටියට දන්නේ නැතුව ලෝදිය වැක්කල තියෙන මොක ප්‍රශ්න නැහැ නේද කියයි. නෑ ප්‍රශ්නේ නැහැ. මොකද මේ ඉන්නකන් දෙන්න තියෙනවා දීලා නෙදී. ඊට හොන්තට මතක තියෙන අපි බුද්ධ පුත්‍රයෝ. අපි බුද්ධ පුත්‍රවරු ඔය අනයි පෙන්නන්න එපා. ස්පර්ශය මතුවෙනකොට තමයි සංඥාව මතුවෙන්නේ. ස්පර්ශය මතුවෙන සමුදේ වෙනකොට තමයි ස්පර්ශය මතුවෙන්නේ. නිරෝධයත් එක්ක ස්පර්ශයක් නැහැ. නිරෝධයත් එක්ක ස්පර්ශයක් නැති හො කෙනෙක් කියනවා මට මොනවක් නොදැනී. ඉතින් මම කතා කරලා අහනවා නොදැනී කියව දන්නේ කොහොමද? දැනගන්න විදියක් නැහැ. ඒක නිවන බව කිව්වහම අයියෝ උපන්දා ඉඳලා මේක තිබිලා තියෙනනේ මේකනේ අපි පිරිත් නූල් ගැට ගැහුවේ මේකනේ මේ තනිකන් දෝසෙට බෙහෙත් ඇවිපිබ්බේ කාලම් පිම්බේ නොදැනුවත්කමටනේ නොදැනුවත්කම පිළිබඳ තියෙන බයට කියනවා fear of unknown කියලා. ඒක වෙනමම පොත් ලියලා තියෙනවා. අපි ළඟ තියෙන මේ නොදැනුවත්කම තියෙන බය. ඒ නිසා නිවනට තියෙන බයක්. ඒ නිසා අපි තවත් දවසකට විතර දේශනේ තියෙන නිසා අපි මෙතන නැත කරමු කාලය සමාප්තයි. ඒක නිසා මේවා මම හිතනවා අද විතර උද්දීපනය වෙලා අද විතර උත්ප්‍රේරණ වෙච්ච යුගයක් නැහැ. ඒක අපේ කාලෙත් අපේ යුගෙත් අපේ මේ උත්තරමන් වහන්සේලා විසින් අපිට ඉදිරිපත් කළ ධර්මයේත් අපේ ඒකට යෙදීමෙත් තියෙන වටිනාකමක්. ඒ නිසා සියලු දෙනා මතක තියාගන්න මෙතනදී අපි පස්ස ගහන්න එපා. අලුත් දෙයක් මොකුත් වෙලා නැහැ ලෝකේ. මේකමයි තියෙන්නේ මේ තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ධර්ම සාකච්ඡාත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි සමාප්තියටපත් කරනවා. අපි දෙමු මේ සිංහරාජයට කැමතිද? මොන කරපමණක් කියපන්. අවසරයි ස්වාමීන් වහන්සේ. අද අඟහරුවා දවසේ කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසින් දැන්ට බොහොම කාලයකට පෙර ආතුව දේශනා කරන්නට යෙදුනා වූ නිවනේ නිවීම නම් වූ දේශනාව අද දවසේදී ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ පෙරටුවේ තබාගෙන සාකච්ඡා කරන්නට යෙදුනා. ඒ වගේම බොහෝ පිරිසක් ශ්‍රවණය කරන්නට යෙදුනා. මේ තුලින් මහත් වූ කුසලයක් සම්පාදනය වුණා. දේශනා කිරීම වශයෙන්, සාකච්ඡා කිරීම වශයෙන් සම්පාදිත සියලුම කුසලයන් සියලුම ලෝකවාසී සත්‍යයන් සමග ගාථා කියලා බෙදා හදා ගමු කරුණා මුදිතා ශීර්ෂයෙන්. එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ